දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අනුක්‍රමයෙන් අගෝස්තු මාසයේ 28 වෙනිදාටයි පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තවත් සෙනසුරාදාවක්. ඉතින් අපි මේකෙදී ඔර්ලෝසු පැයෙන් අඩු ගානේ පැය කමාරක් ධර්ම සාකච්ඡාව නාමයෙන් ගත කරනවා. ඒක අපි මුල් කොටස විවස්ථාව සිහිපත් කර ගැනීම සඳහා ගත කරනවා සම්ප්‍රදාන කූලව. ඒ අනුව යෝගාශ්‍රව සංස්ථා විවස්ථාවේ දෙවෙනි කොටස මම හිතන්නේ අපිට අද කියවන්න තියෙනවා. ඊගාවට සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අදට අදාළ මාතෘකා ඉදිරිපත් කර ගන්නවා. ඉතින් මේ අනුව අපි ක්‍රමයෙන් විවෘත සාකච්ඡාවක් බාරපත් කර ගන්නවා. ඉතින් ඒ අනුව අපි ඉස්සෙල්ලා හුම්කන් දෙමු කතිකාවතට. ඒ සඳහා අපි ආරාධනා කරමු ධාතුනී කුටිකාරී ස්වාමීන් වහන්සේට අදට නියමිත ව්‍යවස්ථා කොටස සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටැන, ඇදුරු උවටැන, ගිරන් වැඩිහිටි උවටැන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හරට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිරිදැගුම් බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආ යුතුය. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත් පිළිවෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පස කිස සාදා පිරිසිදු සිතින් Taman වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රැය 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහි නුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳිනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මෙද තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට
එය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඬලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දස ධම්ම සූත්‍ර, ආකාංඛේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේදක වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. ගිය පාර පාටික වර්ගයේ 288 චතුක්ක නිපාතේ කොටස ඉදිරිපත් කරගත්තා. ඒකේ ගිය පාරකත් මතක් කරලා මේ පාරකත් පොඩ්ඩක් අලුත් වැඩියා ගිය පාරක අලුත් වැඩියා කරලා මේ පාරකත් අපිට ශීපත් කරලා දෙන විදිහට අපි කරුණාවෙන් ධාතු නිකුටියෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය චතුක්ක නිපාතේ 388 පිටුව ස්වාමීන් වහන්සේ 288 නෙමෙයි 388. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවාද නොකළ යුතුය. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. ගිය පාර කරේ චත්තාරෝ විසඤ්ඤෝගා කාමයෝග විඤ්ඤෝගෝ භවයෝග විසඤ්ඤෝගෝ දිට්ඨියෝග විසඤ්ඤෝගෝ අවිජ්ජායෝග විසඤ්ඤෝගෝ. විසංයෝග වරහන් ඇතුලේ බැඳුම් ලිහැලුම් සතරක. කාමයෝග විසංයෝගය වරහන් ඇතුලේ අසුබ ධානයත් එය පාදක කොට ලැබූ අනාගාමී මාර්ගයත්. ඊළඟට භවයෝග විසංයෝගය වරහන් ඇතුලේ රහත් මඟ. ඊළඟට දෘෂ්ටියෝග විසංයෝගය වරහන් ඇතුලේ සෝවාන් මඟ. ඊළඟට අවිද්‍යා යෝග විසංයෝගයයි වරහන් ඇතුලේ රහත් මඟ. අද කරන්න තියෙන්නේ චත්තාරෝ ගන්ථා අභිජ්ජා කාය ගන්ථෝ ව්‍යාපාදෝ කාය ගන්ථෝ සීලබ්බත පරාමාසෝ කාය ගන්ථෝ ඉදං සච්චාභිනිවේසෝ කාය ගන්ථෝ. ග්‍රන්ථ වරහන් ඇතුලේ සසර නාම රූපයන් ගැට ගසන බඳින අකුසල් සතරක. අභිධ්‍යාව වරහන් ඇතුලේ නාම කය හා රූප කය හා සසර ගැට ගසන කාය ගන්ථයක. ඊළඟට ව්‍යාපාදේ කාය ගන්ථයක. ඊළඟට සීලබ්බත දැඩි කොට ගැන්ම කාය ගන්ථයක. ඊළඟට මෙයම සත්‍යයයි සෙස්ස හිස්සයි පැවති දැඩි දෘෂ්ටිග්‍රාහය කාය ග්‍රන්ථයක. මේකට පාලින් කියන්නේ ඉද මේ සත්‍යයක් නැහැ. ඒක වරහන් ඇතුලේ තියෙන සංස පාළි එහෙම එකක් නැහැ. තියෙනවා. සීලබ්බත පරාමාසෝ කාය ගන්ථෝ ඉදං සච්චාබි නිවේසෝ කාය සච්චාබි නිවේස. ගන්ත කියන එක අපි ගැට කියලා තමයි සඳහන් කරන්නේ. අන්තෝ යටා බහි ජටා ජටාය ජටිතාපජා කෝකෝ ගෝතම පුච්චාමි කොයිමං විජටේ ජටං කියලා මේ ග්‍රන්ථ ගැට ලියන ක්‍රමේ තමයි අහන්නේ. ඉතින් ඇත්තටම එහෙම ගැටයක් තියෙන බව දැනගත් එකත්
මේ ලිවීම පිළිබඳ ප්‍රශ්න අහනවට වගේම වැදගත් දෙයක්. අපි මේ ගැටේම තමයි තද කර ඉන්නේ තාම. ඉතින් ඒක තමයි අපිට තව මදි. තව ගැටේ අපි ගහපේක හරියට අහුවෙලා නැහැ. ඒක ලෙස්සන සුළු ගතියක් අපිට පේන නිසා අපි ඒ ගැට තද කරන පැත්තෙන් ඒ නිසා රේන්ද කොතනකොට පුඩුව පැත්තෙන් තියලා ඇද්දොත් එන්නේ තද වෙනවා. තනිපට තියලා පැත්තෙන් ඇද්දොත් ඒක අදිනසර ගැටයක් වෙනවා. ඉතින් අර අදින්නේ පුඩුව පැත්තෙන්ද තනි ගැටේ පැත්තෙන්ද කියන එක තරමට මේක ලිහිල් කළ දුන්න ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපේ කටුකුරුන්දේ නිවනේ නිවීම දේශනා මාලාවේ. ඉතින් අපි හිතනවා පුඩුව හොඳයි කියලා තනි පටට වැඩිය. ඉතින් අපි තනි පට අතහැරලා පුඩුවෙන් අල්ලා අදින්න අර රේන්දේ ඉතින් මෙච්චර මහන්සිලා ගෙත්තම් කරපු රේන්දේනේ. ඕක නිකන් අදිනසර ගැටයකට ලිහිල් වෙලා යනවා දකින්න අපි කැමති නෑනේ. ඉතින් ඒ නිසා ඉවර කරනකොට සිබ්බනිය ගොතන්නේ අර තනිපට මේ පුඩු ඇතුලෙන් දාලා හිර කරලා නැතර කරන්න. ආයේ පටන් අර ගන්නකොට ඒක ලියලා ගොතන යනවා. ඉතින් අර දන්න මනුස්සයා ගැටියට අත තියෙනකොටම ගැටේ දන්නවා ගැස්සුවත් නැතත් දැන් හිර වෙන පැත්තටද යන්නේ තද වෙන පැත්තටද කියලා. ඒ නිසා ඒ ගානක් හදනකොට ගාන දිහා බලනකොටම ගානේ උත්තරේ තියෙනවා. ඊට පස්සේ ඒක අර ඇදලා දාන එක ගැටේ ඇදලා දානවා වගේ ගාන සුළු කරලා පෙන්වන එක බලන මැට්ට තේරුම් ගන්න කරන දෙයක්. තේරුම් ගත්ත මනුස්සයා ගාන බලනකොටම තේරුම් ගන්න ඉවරයි. ඒ අල්ලන ඇල්ලිල්ලෙම පේනවා. අලගත් සූත්‍රයේ තියෙන සර්පයාගේ බෙල්ලෙන් අල්ලනකොටම එයා දන්නවා මෙයා සර්පෙක් බව දන්නවා. විශාල ලාභයක්වත් බව දන්නවා. ආයේ කට උත්තර නැහැ. හැබැයි හතාගේ භෝගාව නැත්තම් සතායි කඳ බෙල්ල වටේ කර වටේ එතෙනවා. දඟ දානවා. දඟර අපි කියන්නේ වෙලුන් දපට්ට දාන බය වෙන දෙයක් නැහැ. උට මොනවක්වත් කරන්න බෑ බෙල්ලෙන් අල්ලගත්තට පස්සේ. නමුත් වලිගෙන් ඇල්ලුවා නම් කඳෙන් ඇල්ලුවා නම් ඌ කනවා කියන එක විදුලි සැර වේගයෙන් කරනවා. ඉතින් ඒ නිසා මෙතෙක් කල අල්ලපු බඳ සහ වලිගේ නිසා තමයි මේ දරුණු මේක මෙච්චර ඉච්චර දරුණු නෑ. ඔය කිසිම දෙයක් එච්චර දරුණු නෑ. අල්ලන තැනක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට අත තියෙන තැනින් දැනගන්න පුළුවන්. ඒ ප්‍රශ්න කීකරු වෙලා හිටිනවා. මේ අලියට ගොඩ වෙනකොට ඇතාට ගොඩ වෙනකොට ඇතා දන්නවා මේ මනුස්සයත් එක්ක කරන්න බෑ. නිල ටික පෑගිලා ඉවරයි කියලා. එහෙම නැතුව මේ හොඬේ පැත්තෙන් ගොඩ වුණොත් හරි වලිගේ පැත්තෙන් ගොඩ වුණොත් හරි ඒක දන්න උඩ ඉන්නේ කිසිම තීරමක් නැති මැට්ටෙක් කියලා බය කරලා බිම දානවා. ඒ වගේ මේ නිකන් ගමේ ගොඩේ කතාවක් තිබ්බා මේ ලබ්බට තිබ්බාද පූලට තියන්න එපා. ඔබ ලබ්බ පූල දැනගෙන කටයුතු කරපන් කියලා කියනවා පැරණි ලොක්කෝ. ඉතින් අපේ වැත්තේ හරි ප්‍රසිද්ධයි ඔය අපි වැත්තම නෙවෙයි කිට්ටුව තියෙන ඔය අලි නීල සාත්‍රය ගැන මාමනැල්ල පැත්ත කඩු මේ කෑගල්ල පැත්තට යනකොට ඒ හරි තමයි ගොඩක් ඔය මාලිගාවේ ඇත්තුන්ට දැන් ඔය තියෙන අලි අනාථාගාරය එහෙම තියෙන ඒ පරණ මිනිස්සු කරවලරියෙන් ඇතෙක් කපලා ඒකගේ නිල තියෙන තැන් වලට ඇද්දලික ඔබ්බවලා හදලා තියෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ නිලේ පෑගුවොත් මේකට කී කරු වෙනවා මේක දන ගහනවා මේක හොඬේ උස්සනවා මේක බිල දෙනවා මේකට බඩේලි යනවා. ඉතින් ඔක්කොම පුරුදු කරනවලු. ඒක liverලා ඉතින් ඇත්තොත් එක්ක වැඩ කරනවලු. ඉතින් මේ ලොක්කන දවසක මේ කියන්නේ නම් පෙරදිනී කියලා මේ පාලමේ මෙහා පැත්තට ඇවිල්ලා ගම්පල පැත්ත මෙහි පැත්තට මෙහෙට කොළඹ පැත්ත ටී ජොයින්ට් එකක් තියෙන. ඉතින් මෙයා මේ පෙරදිනී ගම්පල පැත්තට හැරෙනවලු. හැරෙනකොට මහා සද්දන්ත ඇතෙක් ආවලු හොඳ අලිකාරයෙක් එක්ක ඇවිල්ලා මේ මිනිස්සු අයින් වෙන්නේ නැතිලු. ශාලිකාරය අලියට පැත්තෙන් යනවා ලොක්ක අයින් ගා මිනිහෝ ඇතෙක් එන්නේ ඔබට පේන්නේ නැද්ද කියලා ඇහුවලු. අම්මලා බොල මේකත් යකා ඇතෙක්ද බොල කියලා පිටිපස්සෙන් ගිහිල්ලා පිටිපස්සේ කකුල් දෙක මැද තියෙන පොඩි තරක් මිරිකවලු වලලා. ඒ වෙලාවෙම අලියා කකුල් දෙක දිගාලා කාපු ඒවා තේරම බඩේලි ගාලු හොල ගාලා දැන් ඇතාට මේ නැගිට ගන්න බැරි රයිට් එකට. අලිකාරය බලන් හිටියලු අර මේ සද්දන්තකුලේ ඇතා මේ කාපු කොළබොක්ක මේ එළියට යනවා. කට උත්තර නෑ අර මනුස්සයා එක තැනක් කළා. ඊට පස්සේ ගොල්ලෝ වැඳලා ලොක්කු මේ මොකද්ද මේ කරපු වැඩේ බලපංග මේ ඇතාගේ මේ කොට අදින ගෙනියන්නේ කියලා. ඉතින් උඹ දැනගන්න ඕනේ ඇතා කවුද මං කවුද කියලා. තෝගේ අප්පගෙන් අහගිය ඌට ඉගන්නේ මං තමයි. ඔන්න ඔන්නයි නිලී තියෙන්නේ. මෙතන ඇල්ලුවොත් කොළබොක්ක එළියට එනවා. උඹට ලොකු උනාට ඇතා මට ලොකු නෑ. ඉතින් මේ මිනිස්සු ගණන් ගන්නෑ. ඉතින් ඒ වගේ මේක අනිත් පැත්තේ කතාවක් තියෙනවා. ඒ අලිකාරයම නන්නේ වෙන්න බෑ. වෙන අලිකාරෙක් මේ හොඳම කීකරු ඇතෙක් ඔය මේ
කඩලා දෙනිය ඇතා එම්බැක් ඇතා කිව්වා මේ දවස්වල ඔය දැන් ඉන්න ඔය නදුංගම ඇතා වගේ තමයි හැමතැනටම ඉන්නවා. ඇතෙක් ඉන්නවා. ඉතින් ආ බොහොම ජයර් තියන්නේ. ඇතාගේ කකුලේ මේ කල්තලඹුවක් කියමුකෝ. කල්තලඹුවක් කැයිලා කර ගන්නවා. ඊට පස්සේ ගිහලා දොරසේ මූ එක කපලා පුච්චලා සනීප කරා. අලිය බිම දාලු කරන්නේ. පස්සේ දවසක මේ අලිකාරය නාවන වෙලාවේ මහලි ගඟට දාලා අලිකාරයත් ඉන්නවලු ලොක්කා ගියාලු ඉතින් ඇඳුම් කොට බලන්න. ටිකක් වෙලා ගියාට පස්සේ අලිකාරය බුදිය ගත්තලු. අලියා වතුරේ හැතපිලා ඉන්නවලු. ඒ ලොක්කත් ඉතින් කරන්න දෙයක් නැතුව හිටලු අලියාවලු ගත්ත ගමන් තැරි ගහලා පොළොවේ ගැහුවලු මැරෙන්නම ගැහුවලු. ඌට අර කකුල පුච්චනට වේදනාවක් තිබිලා තරහින් ඉඳලා තියෙනවා. අලි කාර්යයා ඉන්නකොට ඌ දඟලන්නේ අලි වෙදා ආපුවාම වයසක මිනිස්සෙලු එතනම පාගලා දැම්මලු. වගේ අලියාගේ ওই නිල සාත්‍රිකුත් තියෙන වගේම මතක සාස්ත්‍රිකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒව කතන්දර හරි ප්‍රසිද්ධයි මේ පැති වල. ඉතින් ඔච්චර ලොකු ඇතෙක් පාලනය කරන්න නිලෙන් තමයි. ඒ වගේම පොලිසියට ගෙනියපුවාම ගහන්නේ නිල බල්ලා තමයි. මාස 3න් මැරෙන්න ගන්නවා. සුමානෙන් මැරෙන්න ගන්න බැලුවට මොනවත් වෙලා නැහැ. මැරලා යනවා. ඉතින් ඒ හේතුව යාර දන්නවා මෙන්න මෙතනයි වැඩේ තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ කාමේ ඒ යෝග ඕග අවිද්‍යා දිට්ඨි කියන මේ දේවල් හොඳට දැනගත්තොත් හොඳ ෂෝක් මේ සර්පෙක් හම්බුනා වගේ බෙල්ලෙන් අල්ලගෙන නටවල සෑහෙන ගානක් හොයන්න පුළුවන්. අද ඒක තමයි මේ ඔය කර්මස්ථානාචාර්යවරු කරන්නේ. ඒක වැරදි තැනින් ඇල්ලුවොත් කනවා. ඒ නිසා ඒ ටික හතර දැනගත යුතුමයි ඇතෙක්ගේ නිල ශාස්ත්‍රය දන්නා වගේ. ඉතින් ඒක ඇත්තට විශාල ශක්තියක් ඇතන තියෙන්නේ. හැබැයි වැරදි තැනින් ඇල්ලුවොත් ඒ කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. 230 කරන්ට් එක වගේ තමයි. අතගාලා වැඩ ගන්න බෑ යාගෙන් ඉන්සුලේට් කරලා කරකවන්න පුළුවන්, රත් කරන්න පුළුවන්, එළිය කරන්න පුළුවන්, සීතල කරන්න පුළුවන්. ඔය නැනෝ ටෙක්නොලොජි එක දාපුවාම පුදුමාකාර ඉලෙක්ට්‍රොනික වැඩ ගන්න පුළුවන්. හැබැයි අතගාලා බෑ. ඒක ඒ ඉන්සුලේෂන්, රෙසිස්ටන්ස්, ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර්, කැපැසිටර්ස් දැම්මට පස්සේ පුදුම විදියට මෙයා කීකරු වෙලා වැඩ කරනවා. ඉතින් ඒ නිසා ඒ වගේ මේ ගන්ත ඒව ග්‍රන්ථි ස්ථාන කියලා කියන්නේ හරියට නිර්නාල ග්‍රන්ථි වගේ. ඒ නිර්නාල ග්‍රන්ථි වල පීඨන ස්ථානයක් තිබුණාට එතන ඉඳලා වැඩ කරන තැනට අවශ්‍ය කරන තැන ගෙනියන නාල පද්ධතියක් නැහැ. ඒක කරන්න කෙලින්ම මේ ලේවලට තමයි මේ ඒ ශ්‍රාවනිකුත් කරන්නේ. ඒ ශ්‍රාවනිකුත් කිරීම තනිකර තමයි අහන දකින්න අත ගන්න සීලුම දේවල් එක්ක මනසේ මූඩ් එකත් එක්ක වැඩ කරනවා. ඒ නිසා අපි දන්නේ නැහැ ඒ ප්‍රේමණීය දෙයක් දකින්නට අපිට ඒ නුරා හැඟුම් පහළ වෙනවා. ඒ වගේම තරහකාරී දකින්නට ඉබේම මේ පොල්ල කෙලින් කරගෙන ගහන්න හදනවා. ඒ වගේම නිදිමත එනවා. ඒ ඔක්කොම වෙන්නේ නිර්නාල ග්‍රන්ථි වලින්. ඒ ග්‍රන්ථි සාමාන්‍යයෙන් නාඩි වශයෙන් හඳුන්වා දීලා තියෙනවා. ඔය මේ ආයුර්වේදෙත් නාඩි වශයෙන්, ඒ වගේම නිල ශාස්ත්‍රෙත් නාඩි වශයෙන්, එහෙම නැත්නම් ඔය මේ කුණ්ඩලිනී ශක්ති ඒ ඔක්කොම මේ එක විදිහට දැනඳ ගන්න පුළුවන්. ඉතින් ඔක්කොටම වාසනාව ලැබෙනවා මනුස්සත්වයට එක්කම. නමුත් එක්කෙනෙක්වත් ඒක දන්නේ නැහැ. දැනගත්තත් ඒක නිවනට යොදන්නෙත් නැහැ. ඒක යොදන්නේ ඔය ස්ත්‍රීන්ගේ නිලල්ලණ්ඩයි, පුරුෂයන්ගේ පුරුෂක්තිය වඩණ්ඩයි, ඔය වගේ දේවල් වලට විතරයි. ඒක දැනගත්ත කට්ටියත් පටලවා ගත්ත කට්ටිය කියලා තමයි කියන්නේ. නමුත් ඒ ඔක්කොමත් දැනගෙන තමයි සරුවචන් වහන්සේ මේ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන ඉදං සච්ඡා බිනිවේසෝ කියලා මේමයි සත්‍ය කියලා අල්ලගත්ත කට්ටිය ඉන්නවනේ. අන්නේ කට්ටියෙත් ඒ වගේ ග්‍රන්ථියක් හැදෙනවා. දැනුමමයි බාධා කරන්නේ. මේමයි සත්‍ය. ඉදං සච්ඡා බිනිවේසෝ ඒකට බැහැ ගන්නවා. කාටවත් මේක තේරෙන්නේ නැහැ. මට විතරයි තේරෙන්නේ. මේක গুপ্ত ශාස්ත්‍රයක්. මේක මේ විදිහට කරන්න පුළුවන් කියලා ඇත්ත තමයි කතාව. හැබැයි මේ මිනිස්සු අනිවාර්යයෙන්ම අපායට ගෙනියනවා. කලාතුරකින් තමයි මේ සත්‍යාබිනිවේෂය, ඉදං සත්‍යාබිනිවේෂය කෙනෙකුගේ ආධ්‍යාත්මයට පිටා. එනිසා ඒක හරියට කටුසයි කරේ රත්තරන් බැඳා වගේ නැත්නම් හැම ශිල්පෙම පටලවාගෙන තියෙනවා. ඉතින් මේ ශිල්ප සියල්ලම දන්නා වූ අඩු ගන්න සිද්ධාර්ථ ගෞතමතුමාවත්
දැනගත්තා ඕක කවුරු හරි දැනගත්තොත් පාඩුයි කියලා. ඒ නිසා සියලුම ශිල්පය දැනගෙන සංගවාගෙන තියාගෙන. ඒක තමයි සාත්‍තරය කියන්නේ. හැමදේම දන්නවා කියල්ලල්ල. ඒකට ඇඟෙන් එනවා වෙලාවට ඒක ආයේ මේ කවුරුත් කියලා අඳුර පාලා විසිල් ගහලා කරන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක නිසා ඉදං සච්ඡාබි නිවේශය අද පාසල් වල ප්‍රධානම විෂයක්. යාට මේ එක දේවල් උගන්ලා පදක්කම් පලන්දලා මේ කාඩ්බෝඩ් ඔටුනක් දාලා රත්තරන් කුඩු ඉහලා ඉතින් නග්ගනවා වේදිකාවක. වේදිකාව නග්ගලා ඉතින් අර මනුස්සයාගේ තියෙනාට අහිංසක ගතිය මොකක්වත් නැහැ. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ සියලුම හැකියාවල් තියෙනවා. ඒකේ අරහෙ කියලා කියන්නේ හිඟාගෙන කාලා කැලීකට ගිහිල්ලා බයිබෝයි කියාගෙන ජීවත් වෙනවා. ඉතින් ওই දෙක අතර තමයි මොලේ නරක වීමක් සිදු වෙන්නේ මේ අරක ගඟ දිග පහළට යන ගමනක් ලාභ සත්කාර ගඟේ මේක ගඟ දිග ඉහළට යන ගමනක්. ඉතින් ඒක සඳහා අවිජ්ජා ව්‍යාපාද සීලබ්බත කියන හතර තමයි මේකට පාර වෙලා තියෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ ලෝභෙට නෙවෙයි. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභේ. ඒ කියන්නේ මේ තමන්ට ජීවත් වීම සඳහා ලෝභය අවශ්‍යයි. ඒක සඳහා ඒ සිව්පස්සේ අවශ්‍යයි. ඒක සඳහා කිසිම චෝදනාවක් නැහැ. ඇත්තටම කියනවා නම් සරුවච්චන්හන්සේට චෝදනා කරා ඒ නිගණ්ඨනාත පුතේ කට්ටිය මේ ඇඳුම් අඳින්න ඕනේ නැහැ කියලා. රෙදි නැතුව ඉන්න පුළුවන් කියලා. සරුවච්චන්හන්සේ කිව්වා එහෙම නැහැ. ශිෂ්ට සමාජයේ තියෙන විදිහට මෙන්න මේ රහස්‍ය ස්ථාන වසාගත යුතුයි. එහෙම නැතුව කීකිය අතරප කෙනාට ඇත්තට එහෙම අවශ්‍යතාවයක් නැහැ. යාට ඕනනම් ඒකත් නැතුව ඉන්න පුළුවන්. නමුත් අර සමාජයට කරන ගෞරවයක් විදිහට පින්ඩපාතේ යෑම සඳහා පාත්‍රයක් අවශ්‍ය නැහැ කියලා. බිම දාගෙන කන්න පුළුවන් අතින් මේ අත් දෙකට වළඳන්න පුළුවන්. බුදුන් කියන්නේ සිවුර වගේම පාත්‍රය අවශ්‍යයි. මේක තමයි අඩුම account balance එක. පාත්‍රය දකින්නට ඕන කෙනෙක් දන්නවා මෙයාගේ බැංක account එකේ කීයක් තියෙනවද කියලා. මේ හිඟනකම තමයි තියෙන බැංක account එකේ. ඒ පාත්‍රයේ තාමත්ම වැදගත් අංගයක් විදිහට තීරණය කළ දුන්නා. ඒ වගේම කන්දරංගීති ගුවන් ආදී වශයෙන් ගල්ලෙන් වල ඉන්න පුළුවන් පැහැදිලිව ඉන්න පුළුවන්. නමුත් හතර ඇඳපු ගෙවල් මාස පාසාද ගෙවල් උම්මියන් හම්මන් ආදී වශයෙන් දේවල් දන්නේ නැති නිසා DFO ඇවිල්ලා අපිට කියනවා මේ අරණ්‍ය වාසී සංඝයා වහන්සේලා ගෙවල් හදනවා කියලා. ඉතින් මං හිටියනම් මං කියලා දෙනවා. උපසම්පදා මාර්ගයට ගියා නම් කියලා දෙනවා කරණීය අකරණීය වල ඒ තමන්ගේ පිනට ලැබෙන එක DFO නෙමෙයි කවුරු කිව්වත් වළක්වන්න බෑ. ඒ පිනට හම්බ වෙනවා. ඒකට මේ ඊර්ෂ්‍යා මණ්ඩිලා ඊර්ෂ්‍යා ඇත්තොයි දඟලවුවට කරන්න දෙයක් නැහැ. ඒක මේ වටේරින් ආපු සුද්දෙක් හිටියා මෙහෙත් එක ටික දවසක් හිටියා. ඉතින් හොඳින් හිටියා මයිත් එක්ක. ඉතින් වෙලා කවුරක් අතේ දවසල ඉන්නේ නැහැ සුද්දෙක් ආවයි අපිට සෑහෙන ලොකු නම්බුවක් ඒ ගන්න. සුද්දෙක් කෙනා කිව්වා ඉතින් ඇවිල්ලා මොනවද අවශ්‍ය කරන්න කියලා. බුරුම ගිහලා ආපු ගා. ඊට පස්සේ මං කිව්වා මං බුරුම ත්‍රිපිටකයේ ගෙනාව මට පුළුවන් නම් ඒ පොත් ටික බැඳ ගන්න කාඩ්බෝඩ් ටිකක් මෙන්න මේ බඩු ටික දෙන්නයි කියලා. ඊට පස්සේ ආයෙක හරි වටිනවනේ ස්වාමීන් වහන්සේ මට සන්තෝෂයි ඔබ වහන්සේගේ මේ වගේ දෙයක් ලැබුණා මම කරන්නෙම ස්ථානයකට ගියාම යාමතුෙන් අහනවලු මොනවද ඕනේ කියලා. ඇත්තට මට දෙන්න පුළුවන්. ඒ ඉල්ලන දේෙන් මට කවුද කියලා තේරුණා කිව්වා. මේ ගනුදෙනුවේ පැත්තක් නෙවෙයි මේ මොනවාට ඉල්ලීමකට පස්සේ ඉල්ලීමකට පවරුමක් කරන එක. ඊටසේ දෙන දේෙන් ඉල්ලන දේෙන් ඒ මනුස්සයා තීන්දුව කරනවා කියලා. ඉතින් ආ කිව්වා මං කීප තැනකට ගියා. ඒගොල්ලෝ ඉල්ලන දේෙන් ඉතින් ඔබ වහන්සේත් ඉල්ලුවේ නැතුව හිටියනම් මට හරි සතුටුයි කිව්වා. ඉතින් ආ ඉල්ලුවා. ඉතින් ඉල්ලපු දේ මේ ත්‍රිපිටකේ බැඳ ගන්න පොත් කියපු නිසා මට මේ දෙක කියන්න පුළුවන් ඔබ වහන්සේට කියලා පස්සේ මම ලංකාවට ආවා. ලංකාවට ආවට පස්සේ මම දන්න ඔය හෝටලේ ඒකේ යතුරු හෝටලෙට යන්න ඔරුවේ කොට වෙලා යන්න ඕනේ. ඉතින් ඒ මනුෂ්‍ය ලංකාවට එනකොට ආවේ මේ තොටියත් නිවන් දැකලා කියලා හිතාගන්නලු. එහෙම නැත්නම් ටූරිස්ට් ගයිඩ් උන් නිවන් දැකලා කියලා හිතාගන්න. ඉතින් ඒ උනාට තොටිය කරන්න ටිප් එකක් ඉල්ලනවලු. ඉතින් අපි ටිප් එක දෙන එක ප්‍රශ්නයක් නැහැ. රශ්මිනියන් ඇහුවලු ධර්මයේ ගැනීමස් ගලු සමා වෙන්න මේක හෝටලයක්. මේකේ තියෙන මේ කාමේ මම දන්නේ මේ ඒකට ඉතින් වෙනම තැනකට යන්න ඕනේ මේ වගේම තමයි සුද්ධෝ එනවා ඉව්වට දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයා කිව්වලු මම නම් දන්නවා. ඔයා මයින් ආන්න ලංකාවේ තියෙන ඕනම භාවනා මධ්‍යස්ථානයක් මේ මම දන්නවා. ඊට පස්සේ කිව්වලු ඒ සුද්ධා
ස්ථාන මෙහෙමයි මම දන්නවා මම ඒ වගේ අමතර එකක් දැයිවස් කළු භාවනා මධ්‍යස්ථානතර බොරු කරන තැන ලෝකෙම නැහැ. ඔගේ කරන හරියක් කරන්නේ මේ අන්තිම සුඛෝපභෝගී වෙලා මිනිස්සුන්ට නැති බැරිකම පෙන්නගෙන කාලා නිකන් ඉන්න එක තමයි කිව්වලු අරන්නේ වල කරන්නේ. කියලා එයා කියලා තියෙනවා කවුද මේ තොටියා. ඉතින් මෙයා කියන බලපුවාම මටත් තේරෙනවලු ඒක. ඇතුළට ගියාට පස්සේ සංඝයා වහන්සේලා බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරාට කාටත් වැඩිය විශාල කැලේක හොඳට වාතාශ්‍රය තියෙන හොඳට ජලයේ තියෙන කැම තියෙන විවේකීව ගත කරනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ වෙන සේවයක් සමාජ සේවයක් නැහැ. ඒගොල්ලෝ මේ සැප විඳගෙන ඉන්නවයි කියලා. ඉතින් ඒකට සුද්ධ කල්පනා කරුවා. කල්පනාලා මම ඇහුවා ඒකට ඔබ වහන්සේ දෙන උත්තරේ මොකද මම කිව්වා මේකයි. මේකට ආවට පස්සේ කරලා තියෙන පින් තියනවනේ ඒව කොහොම කෙරුවත් වළක්වන්න බෑ. පව් තියනවනේ වළක්වන්නත් බෑ. ඉතින් ඒ නිසා මට පේන්නේ හොඳ පින් ඇති ඇත්තෝ තමයි ඒ හතර කේන්දර පාළු වෙච්ච ඇත්තෝ නෙමෙයි මට එන්නේ. ඒගොල්ලන්ගේ පිනට ලැබෙයි. ඒකට බුදුජානනාංශයේ මේ කියලා තියෙනවා. සිවුරට හොඳ දේ පාන්ත කුලේ තමයි. නමුත් කවුරු හරි කෙනල්ලා පාදමුල තියලා හෝ අතට පිළිගන්නොත් කපුපිලි පටපිලි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම පින්නපාතේ සඳහා හොඳ ගයක් ගාලේ යන්නේ. ඒක නමුත් මේ මිනිස්යාට සප්පී නවනීතං තේලම් මధుපානිතං කියලා කවුරුර පිළුව පිනිපොජින් පිළිගන්නවට ප්‍රශ්නයක් නැහැ. ඒක යාගේ පින. ඒ වගේම මේ ගල් ගෙවල් වල ගස්යට ජීවත් වෙන එක අනිවාර්යයෙන් මම අනුමත කරනවා. මම සහතික කරනවා. හැබැයි තටු ගෙවල් ලැබුණාට ප්‍රශ්නයක් නැහැ. බෙහෙත් පිළිකරත් ඔය පූතිමුත්ත බේසජ්ජේ තමයි ඒක මම සහතික කරලා දෙනවා. මේ මතුමැත්තේ සප්පේ නවනීතං තේලම් මදුපානිතං ලැබෙන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා බුදුජානනාංශයේම මේකම විය යුතුයි කිව්වේ නෑ ලැබෙන දේ. ඉතින් ඒක නිසා ලෝභයේ බුදුජානනාංශයේ අත මූලික අවශ්‍යතාවයන් බුදුරජාණන්ගේ කළා තියෙනවා. ඒක අනිත් පැත්තට ගිය අත්කලමත අනුയോഗය බුදුජානනාංශයේ බුදු වෙන කලින් අවුරුදු 6ක් කරලයි මේ අනුමත කරන්නේ නැත්තේ. ඊට පස්සේ මැද නමුත් ඒකේ තියෙනවා මේ ව්‍යාපාද කියලා දැඩි ලෝභය කියලා එකක් රැස් කිරීම සහ සුඛෝපභෝගී වස්තු වලට යෑම. ඒක තමයි අද ඔය ඉහළ පැලැන්තිය කරන්නේ. ඒගොල්ලෝ පුළුවන් තරම් මේ වගේ කොරෝනා තියෙන කාලවල බඩු ඔක්කොම රැස් කරනවා. මාකට් එකට දාන්නේ. ඒකල්ල Tamanට මේ ඇත්තෝ කතිපොති සුඛති නැත්තෝ සුත්තපට ඇරලා බලති කියලා තියෙනවා. කාලා බීලා සුවසේ ඉන්නව නැති අයට දිගෑරලා බලන දෙයක්වත් නැහැ. ඌක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ඕක තමයි අද තියෙන සමාජ තලයේ. එම් පැවිද්ද මේකට ලස්සන විකල්පයක් දෙනවා. එයා අර ව්‍යාපාද අවිද්‍යාව දැඩි ලෝභ නැහැ. මම දැක්ක මේ ළඟදිත් හාමුදුර කෙනෙක් කියලා තුන පන්සල් වල තියෙන්නේ දීලා දාන්න කොරෝනා කාරින්ද රැස් කර ඉන්නවයි කියලා. මට රාජකාරී මට්ටමින් නෙවෙයි කියලා තියෙනවා මේ රජමා විහාරවල තියෙන දේවල් ලංකාවට අවුරුදු 30ක් කන්න දෙන්නේ නැති කියලා. රත්තරන් විතරක්. ඒ තරම් දේවල් තියෙනවා මේ පවතින ආර්ථික ක්‍රමේ කරන්න බෑ. නැත්තම් ඒ රත්තරන් ටිකෙන් මෙච්චර රට ජීවත් වෙන්න පුළුවන්. ඒකයි මේ රට පිරෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් මේ රට ඒ තරම්ම දුර්භාග්‍ය සම්පන්න වලට දෙන්නේ නැත්තේ මේ රත්තරන් මිනිමිතු වලින් තියෙන ඒ වාසනා ගුණයක් තියෙනවා. මේ සල්ලි කෙරුවේ නැතුවට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අවිද්‍යාව තමයි මෙතන සඳහන් කර තියෙන්නේ දැඩි ලෝභය. අපේ තියෙන හොඳම වචන දෙක තමයි සුඛෝභෝගී සහ පාරිභෝගිකත්වය කියන එක. ඒක ඇත්තටම ලංකාවේ ඉනකොට එච්චර තේරෙන්නේ නැහැ නැතුව නෙවෙයි. නමුත් ඒකට අර පිටරටකට ගියාට පස්සේ විනාශ කරන විනාශේ. ඒ කිසිම හැඟීමක් අත්තේ. මේ මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ නැතුව මේ බඩ වේල්ල මැරනවා. අර පැත්තේ සුඛෝභෝගී මිනිස්සු කේක් හදලා කේක් වලින් ගහ ගන්න පාටිස් දානවා. තක්කාලි වලින් ගහ ගන්න පාටිස් දානවා. ආහාර ඔක්කොම නිකන් විහිළුවට අරගෙන ආහාරෙන් නටරයි. ඒක හොඳයි ඇත්තටම මේ තුප්පයි කඩප්පුලිකම් කරනවට වැඩියි. ඉතින් ඒ තරම්ම මේක තේරෙන්නේ නැහැ. ඒකේ වස්තු වල තියෙන මත් කිරීමක් තමයි දැඩි ලෝභය. ඊට පස්සේ ඒ අපි කතා කරපු විදිහට පෙරේදා වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා පරිේශන, පරිේශන නිසා ලාභ, ලාභ නිසා තමන්ට ඇති වෙන ආරක්ෂාව, පරිග්‍රහය, ආරක්ෂාව, ආරක්ෂා නිසා මච්චරිය ආදී ගුණධර්ම දිහා බලනකොට අර තමන් ඒ උපාගත්ත දේ අන්සතු වෙයි කියලා විශාල මේ ආරස්සාවක්
ආරක්ෂක විධිවිධාන දානවා. ඒකට ව්‍යාපාදේ තමයි වැඩ කරන්නේ. අද තියෙන ඉන්ටෙලිජන්ස් සර්විස් එක කියන්නේ තන්නේ කර ව්‍යාපාද පද්දම. හමුදාව කියලා කියන්නේ තන්නේ කර ව්‍යාපාද පදනවා. රිසර්ච් සෙන්ටර්ස් කියලා කියන්නේ තන්නේ කර ව්‍යාපාදයක්. ඉතින් මේ වගේ ইনফরমේෂන් සෙන්ටර්ස් වල පුදුම බෙලි කැපිලි තියෙන අය කිසිම තෙතක් අනුකම ඒක ස්වභාවිකයි ඒගොල්ලන්ගේ. ඒ මොකද ව්‍යාපාදේ නිසා. ඒ ව්‍යාපාදයයි ලස්සන පාලි වචන දෙකක් ව්‍යාබාධයි කියන දෙක අතර පුදුම සමානකමක් තියෙනවා. ව්‍යාබාධ කියන්නේ ආබාධ. ව්‍යාපාද කියලා කියන්නේ තරහ වැඩිකම නිසා ඇති වෙන කුෂ්ඨ රෝග, ඊර්ෂ්‍යා වගේ දේවල්. ඉතින් ඒක නිසා අපිට තියෙන මේ ගිලම්පත පාවිච්චි කරන අභ්‍යාපජ්‍ය පරමතාය කියලා කියනවා. ව්‍යාබාධ අඩු කිරීම සඳහා අපි හන්දාවේ බඩ දෙවිල් එන්නේ ඉස්සෙල්ලා ගිලම්පස ටිකක් ගන්නවා. ඉතින් ව්‍යාබාධය කියන බඩ දෙවිල්ලයි ව්‍යාපාදේ කියලා කියන ද්වේෂය දෙකම එකයි. බඩ දෙවිල්ල වගේ රෝග පිත්ත අධික වීම නිසා එනවා. ඒක සාමාන්‍ය ද්වේෂ චරිතයගේ හැටි. ඒ නිසා ඒ ද්වේෂ චරිතයයි ඒකට ආවේනික ආබාධ, සෙමට ආවේනික ආබාධ, වාතයට ආවේනික ආබාධ, පිත්තට ආවේනික ආබාධ කියලා අපි ආයුර්වේද ක්‍රමයට කියනවානේ. ඔය සිංහල ක්‍රමේ මේ ගිනියම් කෑම නැත්නම් උෂ්ණ කෑම, සීතල කෑම කියලා ඒ චීන වේදකමේ යින් යන් කියලා සඳහන් කරලා තියෙනවා. බටහිර වේදකමේ එහෙම කන්නේ නැහැ. ඉතින් ඔය ව්‍යාබාධයයි ආබාධයයි ව්‍යාපාදයයි අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා කියලා තියෙනවා ව්‍යාපාදය කියනකොට දසවෙනි අනියත කෝපේ කියලා. කෝප 9ක් සාධාරණීකරණය කරලා තියෙනවා අටුවාචාර්ය වංශලා. මේ මට මේ මිනිහා වෛර කළා කරන්න ඉඩ තියෙනවායි කියලා Taman සම්බන්ධ කෝප 3ක් තියෙනවා සාධාරණයි කියන. මගේ නෑදෑයන් නිසා හිතවතුන්ට වෛර කරන්න ඉඩ තියෙනවායි කියලා තව කෝප 3ක් තියෙනක සාධාරණයි. අනිත් එක තියෙනවා මගේ හතුරට උදව් කරා, මගේ හතුරට උදව් කරනවා, මගේ හතුරට උදව් කරන්න පුළුවන් කියලා තව 3ක් තියෙනවා. ඒකට 9යි. ඒකට ස්ථාන කෝප කියලා කියනවා, හේතු සහිත කෝප. ඊට පස්සේ දසවෙනි අස්ථාන කෝපය කියලා එකක් තියෙනවා. කිසිම හේතුවක් නැහැ. ඒක නා පෙන්වන්න බෑ. ඒක සයිකියාට්‍රික් කියනවා, පරණ කර්ම ගෙන ආපුවා කියලා කියනවා. ඉදපු ගමන් අපිට යම් දේවල්ට මනාපමනාප වෙනවා. ඕක තමයි ලෙඩ ඇති වෙන්න හේතුව. දසවෙනි අස්ථාන කෝපේ තමයි මානසික ලෙඩ සියල්ලම. දැන් හොයන් තියෙනවා අනිත් ටිකත් සයිකෝසොමැටික්, අනිත් ටිකත් මානසික රෝග වලින් තමයි හටගන්නේ කියලා. ඉතින් ඒකට මේ ව්‍යාබාධය සහ ව්‍යාපාදය ව්‍යාපාදේයා කියලා මේ ගාථාවේ තියෙන අපේ ලෝවැඩන් කරාවේ ඒ ව්‍යාබාධය තමයි ව්‍යාපාදය හේතු කරන හට ගන්න දේ. ඒ හැම ව්‍යාබාධයක්ම මොකක් හරි ව්‍යාපාදයක් පදනම් කරලා තියෙනවා. ඒ නිසා කවුරුවක්වත් නිරෝගී කෙනෙක් මේ ලෝකේ නැහැ. හැම කෙනාටම ඔය වගේ තරහක් තියෙනවා. හක්කේ තියාගත්ත පොල් කැල්ලක් තියෙනවා. ඉතින් ඔක දන්නවනම් හරි වටිනවා. ඉතින් ඒකේ ඔය අලගද්දූපම සූත්‍රයේ නෑ මහාචෝ මේ මට මතක් වෙන්නේ සූත්‍රය සඳහන් කරලා තියෙනවා සීලබ්බත පරමාස හත ගන්න හැටි හරිම ලස්සනයි. ඒකෙදී මේ කතාව පටන් අරගන්නේ අහපු නැති අය ඇති කියලා හිතලා මම මේ කතා කරන්නේ. අහපු නැ පටන් අරගන්නේ බුදුජානකෝ මේ මහා මාළුන්ගේ පුත්තුගේ. මහා මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ මාළුන්ගේ පුත්තු සංසේ ඉන්න තැන සභාවකදී අහනවා මම මහණනි උඹලට සංයෝජන ධර්ම කියලා දීලා තියෙනවා. ඒක ගන්ත වගේ තමයි. ඔය කියන මේ ගන්ත නැත්තම් සංයෝජන කියන්නේ හැකිලි, ගන්ත කියන්නේ ගැට 10ක් කියලා තියෙනවා. ඕරම් භාගයේ සංයෝජන දන්නවාද කියලා. ඒකට මාළුන්ගේ පුත්තු සංසාත උසලා කියන එහෙමයි සංස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියලා. ඒකට අහනවා ඔය කාට කියලා දීපේකද ඔය මතක් කරලා කියන්නේ කියලා. කියන්නේ හරි හරස් ප්‍රශ්නයක් අහන්නේ. එතකොට මාළික පුත්‍රයා කරබනිනවා. උඹ ඔය උත්තරේ දුන්නොත් අන්‍ය තීර්ථික උඹට hina වෙනවා. ඒ මොකද ඔය පහම පුංචි දරුවගේ නැහැ. ඔය පුංචි දරුවා වෙනට අනාගාමි නැහැ. මොකද එයා දන්නේ නැහැ මයි ළඟ මේ සක්කාය දිට්ඨිය නැහැ කිය. සක්කාය විචිකිච්ඡාව නැහැ කිය.
සීලබ්බත පරාමාස නැහැ කියලා. කාමරාග පටික නැහැ කියලා. ඊට පස්සේ ඒක සාධාරණීකරණ ස්වාමීන් වහන්සේ බුදුජානක වහන්සේ. ඒ පොඩි දරුවට අවුරුදු 6න් 15 කියලා තමයි දැන් සාමාන්‍යයෙන් කියන්නේ. 6න් 15 දරුවට සක්කාය දිට්ඨියත්‍ය සක්කායවත් නැහැ කියලා කියනවා. මම සහ මම නෙවෙයි කියන එක දන්නේ නැහැ ළමයා. අම්මගේ තනේ මගේ කියලා තමයි යා හිතන්නේ. කක්ක කරපු ගමන් කක්ක ටික මගේ. සීතල වුණාට පස්සේ මගේ නෙවෙයි. ඒක නැති කරන්න ඕන අම්මට කෑ ගහනවා. චූ කරන වෙලාවේ මගේ. ඒ රස්නෙට යන වෙලාවේ හරි ආසයි. චූ ටික සීතල වෙනකොට කෑ ගහනවා. බොක්කේ කිරි ටික තියෙනකන් හොඳයි. වමනේ කරලා ගාලා දාලා ටික වෙලා සීතල වුණාට පස්සේ මගේ නෙවෙයි. ඉතින් එයා සක්කාය දන්නේ නැති මිනිහට කවදාවත් සක්කාය දිට්ඨියක් නැහැ කියලා බුදුන් සඳහන් කරනවා. ඊට පස්සේ සීලබ්බත පරාමාස. සීලයක් නැති කෙනාට සීලබ්බත පරාමාසයක් නැහැ කියනවා. අපිට ඇවිල්ලා තියෙන සීලබ්බත පරාමාසෙට පරංගය දෙන්න හේතුව අපි සීලයක් සමාදන් වීම තමයි. සීල සමාදන් වෙච්ච ගමන්ම අල්ලපු ගෙදර සිල් නැහැ. මම සිල්වන්තයි. එතන මගේ අතීතයේ සිල් නැහැ. මං දැන් සිල්වන්තයි කියලා මේ ඇති කර ගන්නවා පුදුමාකාර අත්‍යච්ඡකඩයක් අතර ගත්තා වගේ. ඒක තමයි මානසික අසහන කියලා කියන්නේ. ඒකේ ඉන්නේ සිල්ලතුන්ට. නැත්තම් සීලෙ ඉල්ලලා ගන්න අයට. ඉතින් මට ඒ දවස්වල කියලා දුන වචනෙන් කිව්වේ නෑ සමාදන් නොවි සීල් රැකපන්. ඉතින් ඕක ඇවිල්ලා පඬිතෙක් වගේ මම ලොකු ස්වාමීන් වහන්සේට කිව්වා. මට හරි ගිය ස්වාමීන් වහන්සේ මේමයි මේ මම අධික විදියට සිල් රැක්ක කාටවත් කියන්නේ නැතුව ඒ වුණාට පොතේ තියෙන සමාදාය සික්කත සික්ඛාපදේසු කියලානේ. නිසා ශිල්පදය සමාදන් වෙලා රකින්න එක සමාදන් වෙලා නොවි රකින්නට වැඩිය වටිනවා කිව්වා. රජ කෙනෙක් ඉසදීවක් කරන්නේ නැතුව රජෙක් විදියට ඉන්න පුළුවන්. නමුත් ඉසපැන් වක් කරලා අභිෂේක කරලා ඔටුන්න බැලඳුවාට පස්සේ යා තෙදවත් වෙනවා කියලා. කාන්තාවක් ස්වභාවයෙන් ලස්සන වෙන්න පුළුවන්. එයා නාලා මේ මාලහත බැඳලා පෝරුවට නැගුවාට පස්සේ අර තෙද වැඩි වෙනවා. ඒ නිසා සීලයක් සමාදන් වෙනවා. ඉතින් ඒක තමයි පැවිදි වෙනවා කියන්නේ. එතන ඉඳලම සීලබ්බත පරාමාස. අර හැංගිලා සිල්පද රකින්නකොට ඒක නෑ. නමුත් ඒකට සමාජ සේවයක් වෙන්නේ නෑ. නමුත් තමන්ගේ වැඩේට බාධාවක් නෑ. ඒ නිසා අපි දන්නේ නැති විශාල සිල්වන්ත පිරිසක් ওই දියුණු සමාජවල ජීවත් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නෑ. හරියට පොඩි දරුවෝ සීලබ්බත පරාමාස නෑ. ඒගොල්ලෝ කාගවකවත් දොස් දකින්න යන්නේ නෑ. ඒගොල්ලෝ සමාජයට යන්නෙත් නෑ. දන්නවා මේකේ තියෙන එකක් අක්කා කියලා. ඔය පැත්තකට තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා. ඊගාවට විචිකිච්ඡාව. පුත්‍රජනනාතික ඉදිරිපත් කිරීම හරිම වටිනවා. ඒක මම මතක් කරන්නේ කියවන ගමන් මට ඒක ටිකක් හිත් ගත්තා. ධර්මයේ දන්නේ නැත්තම් විචිකිච්ඡාවක් නැහැ කියලා තියෙනවා. ධර්මයේ දන්න මිනිහට තමයි විචිකිච්ඡාව එන්නේ. මෙහෙම ධර්මතාවයක් තියෙනවා මම ඒක දන්නේ. මම ඒක වරදොල තේරෙනවා. ඉතින් මට සැක එනවා. ඉතින් ධර්මයේ දන්නේ නැත්තම් ප්‍රශ්න නැහැ. දුට බීලා හන්දාවේ ගහේ කුරුම්බා පොල්වෙන් ඉඳි කියලා නද්දට දාගෙන ඉන්න මිනිහට කිසිම විචිකිච්ඡාවක් එන්නේ නැහැ. මිනිහා නිසා අනික් කටේ විචිකිච්ඡාව වෙනවා. ඒක වෙනම කතාවක්. ඌ ඉන්නේ ආතල්ලකේ. මොකද ධර්මයක් නැහැ. ඌට අත තියන්න හොඳ නැහැ. අත තියනවා අපි පොඩි දරුවෝ මරන්න ඕනේ. ඊට පස්සේ කාමරාගයේ තියා පුත්‍රයන් සඳහන් කරනවා කාමයක් නැහැ දරුවට. මොන කාමරාගයද? ව්‍යාපාදයක් නැහැ. පටිගයක් එන්න විදියක් නැහැ. මොකද එයාට සියල්ලම ලැබෙන දේවල්. ඉතින් එතනකොට මේ සීලබ්බත පරාමාසය ඇවිල්ලා තියෙන්නේ බෞද්ධයන් විතරනේ. කවදා හරි ලෝකේ දැකලා තියෙනවද මේ සීලබ්බත පරාමාසයක් තියෙන අබෞද්ධ? මොකද ඒ වගේ එහෙම ශික්ෂාපදනේ කමාන්ඩ්මන්ට්ස් තියෙන්නේ. ඒ තියෙන්නේ මේ විවස්ථා දසපනත කරපන් නැත්තම් අපාය යන කතා දෙකක් නෑ. මේකේම නෙවෙයිනේ. ඉල්ලගෙන ගන්න එකක් නේ. මේකේ අනපනත් කියන දෙකෙන් බුදුන්සේ පණ උපදී අපි බාහිර ගන්නවා. අනකට නෙවෙයි. අරව අනපනත් මේව අනක් නැති පනත් කියලා කියනවා. ඉතින් මේක දන්නේ සිල්වතා. ඉතින් ඒ නිසා මෙයා සීලබ්බත පරාමාස අල්ලගෙන හරියට දුක් වෙනවා. අනුන් සිල්වන්ත වෙන්නේ නැහැ කියලා දැන් සංඝ પરම්පරාව නිසා සෑහෙන ගණ පව් කරගන්නවා. මොකද සංඝයා මෙහෙම විය යුතුයි කියලා ඒගොල්ලෝ හිතානේ ඉන්නවා. ඉතින් මට තිබුණා ප්‍රශ්න බරපතල. ඉතින් මම පස්සේ තේරුම් ගත්තේ සංඝයා කියන්නේ මිනිස්සෙක්. ඉතින් මම ගිහිව හිටියත් සංඝයා වශයෙන් හිටියත් ඉතින් පුළුවන් දේ බාර ගන්න බැරි වෙලාවල් තියෙනවානේ. හැබැයි අර සංඝයා වශයෙන් බාරගත්තා නම් කරපන්. හදපන් වෛරෝ බරබායි. ඒ සීලබ්බත පරාමාස. ඉතින් මේ ටික තමයි අවසානකෙන් කියන්නේ ඉදං සච්ඡාබි නිවේෂෝ. මෙයයි සත්‍ය. ඒකේ මනුස්සයා වචන දෙක කතා කරනකොට අල්ලන්න පුළුවන්. එයා කතා කරන්නේ ඒ ස්ටෑන්ඩ් එක අරගෙන, ඒ පදනම අරගෙන. සමහරු පදනම මාරු කරනවා. ඌ හොඳයි. හැබැයි ඌට චපලයි කියලා කියනවා. ඌට වංචනික මනුස්සයයි කියලා කියනවා.
ෂටකාරයයි කියලා කියන මොකද ස්ටෑන්ඩ් දෙකක් ගන්නවා. දෙක නෙවෙයි 3-4ක් ගන්නවා. ඉතින් අපි උසාවියට ගියාම හිර කරලා ඒ මනුස්සයා පදන වෙනස් කරුවයි කියලා ඉස්සලා කිව්ව දේ පස්සේ කිව්වේ නැහැ. පස්සේ කිව්ව දේ ඒකට හැබැයි අර එකක් කියන පචකාරයට වැඩිය හරි ෂෝක්. නඩුකාරයට නමුත් කරන්න දෙයක් නැහැ. ඕ නඩුකාරණ කරබනීදී නීතිඥයා කරන්නේ උගේ ස්ටෑන්ඩ් එක අරගෙන ඒකක් ගස්සලා අරිනවා. තමසි කීපෙක මෙහෙමයි කියලා. ඉතින් කටුකුරුන්ද සාංශ කියනවා මේ නඩුකාරයා ඉස්සර අපිට අහනවලු නීතිඥයා ගිහිල්ලා මේ වැඩිකාරයාගෙන් තමන් කවද්ද බීම නතර කරේ කියලා. ඊට මේ මම දැන් නතර කරලා ඉන්නවයි කිව්වොත් කලින් බිව්වයි කියලා අහුවෙනවා. තාම නතර කරලා නැත්නම් තාමත් බොනවා. මොනවා කිව්වත් අහුවෙනවා. කවද්ද බීම නතර කරේ? බුදුජානකගේ ප්‍රශ්න ගන්න එපා. ඒ අභ්‍යාගත ප්‍රශ්න. ප්‍රශ්න ගන්නකොට බීමත් කමර අහුවෙලා. එම අහන්න අයිතියක් නැහැ මේ නීතිඥයාට. මේ නඩුවට අදාළ දෙයක් නෙවෙයි. ඉතින් කරන්නේ මේ වගේ එකක් දාපු ගමන් අර මිස්ටර් පටක් ගාලා උත්තර දෙන්න හදනවා. කෙල්ලෙක් ගාඩි ගිහලා කිව්වලු මේ ඔයාමයිත් එක තරහද කියලා. ඉතින් ඔය කෙල්ල ඇහුවල තමුසෙත් එක මම යාළුවා හිටියේ නෑනේ ඔයි. උඩි තරහ වෙන කතාව. කෙල්ලට නන්නම දිනනවා. ඒවලු මමත් ගිහලා බන්තේ ගුණරත්න ගාවට ගිහිල්ලා කවුද? පිටිකල ගුණරත්න. ඉතින් මට කිව්වා පුළුවන් කියලා කතා කරන සාංශ වටිනවා ඒ සාංශෙත් මෙහෙම තියෙනවා බාන්තලා දෙන්න තරහයි කියලා කතා ආදී මං ගිහිල්ලා මං ගියා එතෙන් මට වැඩි බහලයි. ඇවිල්ලා කන වෙලාලා නැවිල්ලා වැඳලා දුරතෝනම සාමි කියලා මං කවෙන්නේ මේ අපි බුද්ධ පුත්‍රයෝ මොකටද මේ ප්‍රශ්නයක් තියෙන්නේ මේ අපි දෙන්න තරහ වෙලා ඉන්නවයි කියලා කතාවක් තියෙන නිසා මෙන්න මේ අම්මන්ඩි කිව්වා මට එන්න කියලා මං ආව වැඩ දාලා ඉතින් හාමුදුරනේ අපි යාළු වෙලා හිටියේ නෑනේ ඔච්චර කල් මොකටද මේ මිනිස්සු කරන කතාවල තියෙනවා මං ගරු කරනවා බාන්සික පැමිණීම අපි එහෙම තරහ වෙලා හිටියේ නෑ අය මොකට යාළුත් යාලකම හොඳ වෙලාවට ඊට පස්සේ අතරම නිව්සීලන්ත ගියාට පස්සේ අපි දෙන්නම මේක තැන ඉඳලා ඊට පස්සේ මේ අර තිබුණු අර මේකත් තව අඩු වෙලා ගියා මිනිස්සු ඕකෙන් කරලා දෙන්නේ මේ දෙන තරහයි කියලා කතාවක් හදනවා මේ දෙන යාළුවෝ කියලා කතාවක් අර ඉදන් සච්ඡාබිනිවේෂෝ කියන මනුස්සයා කියනවා මේ මනුස්සයා එක පදනමක් ගන්න ඕනේ කියලා ඇත්ත එක තේමාවක් මිනිසෙකුට තියෙන්න ඕනේ. ඕක තමයි අනිත්‍ය අනිත් පැත්ත. නිට්ටයයි. මනුෂයා මේ දෙයමයි කරන්නේ මෙහෙමයි කිය. මේ මනුෂයාගේ චරිතයට මේ ආරූඪ කරනවා අපි. උසාවියේ ඒ අතින් ඕන වෙලාවක ආරූඪ කරන්න පුළුවන්. හැබැයි මේ අහන මනුෂයා දන්නවනම් මට හරි බයක් තියෙනවා. ඔය මේ සම්මුඛ සාකච්ඡා වලට යන්න මට මගෙන් එහෙම ප්‍රශ්න අහන්න ඌට තියෙන අයිතිය මොකද්ද? මට ඕනේ නැහැ. මට කාගවත් ළඟට ගිහිල්ලා කියා පාන්න ඕන කමක් නැහැ. මයි ළඟට ඇහුවොත් මම අතේ දුරින් ඉඳලා අහපන්. උඹලා මේ ගන්දරුවන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙවෙයි මම සිවුර දාගත්තේ. කාටවත් මම යටත් නැහැ. ඒ කියන්නේ මේ ඉදන් සත්‍යාබිනිවේෂයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ මම මගෙන් අහගෙන තියෙන්නේ කවුද මොකද මගෙන් ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒ වගේ ඔලොමල ගතියක් තමයිලට දැඩි ගතියක් වෙලා වෙන්න පුළුවන්. නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. හිතෝ නම්මන්නේ හැමදාම බඩින් කියලා කතාවක් තියෙනවානේ. හිත හොඳ කමට හැම කෙනාටම දොර අරිනවා. අන්තිමට බලනකොට වරන්නේ දරු. යහලට එකක් බානවා, මහට එකක් බානවා. ඔය දරු. මේ හොයිත හොඳ නේද? දෙකක් කිව්වහම ඔය ඉදන් සත්‍යාබිනිවේෂ කතාවක් ඕනේ නැහැ. මේව තමයි මිනිස්සු අනිච්චන් කියන්නේ. මම ඒක දැඩිවසම පාවිච්චි කරන්නේ. මේ අපි කියන සතිය මොකක්ද කියලා. මම කො මොන සතියේද? සති මාත්‍රයේද? අතර සතිපට්ඨානේද? සති ඉන්ද්‍රියද? සති බලයේද බොජ්ජංග සතියේ සම කෝකද අර්ථකථන දෙන්න දැන්. ඕක ඇල්ලුවොත් ඔය අතන හිර වෙනවා භාවනාවේ. ඕක විනාශ වෙනවා. ඉතින් ඉදන් සත්‍යාබිනිවේෂ කියලා සතියේට අර්ථකථනක් දීලා මට කියනවා සුනිල් කාර්ය කරනවා හද ඔය කියන අර්ථකථනේ වැරදි ස්වාමීන් වහන්සේ සතියට මම කිව්වා ඇත්ත ඔය අරන් තියෙන අසවලා කියන අර්ථකථනේ එහෙම අර්ථයක් දෙන්න බෑ සතියේට. සතිය නිතරම මාරු වෙනවා. අපි ඉගෙන ගන්නවා පොඩි එකෙක්ගෙන් පුතෝ මෙන්න මේමයි මේකකට සතිය කියන වැඩ තේරෙන්නේ කොහමද කියලා. ඌ කියනවා. ඒ පොතේ තියෙන සතිය නෙවෙයි. ඒක මේ අටු ආයුධ ලියන්න එපා සතිය කියලා මේ තියෙන පාලි වචන තිබ්බා මේ පැත්තේ සිංහලෙන් දාන්න එපා සිහිය කියලා. හරි මොකක් හරි අර්ථකථනේ වැරදි. ඉදන් සත්‍යාබිනිවේෂයක් තියෙන්නේ. ඉතින් අපි ඔය පුස්කොළ පොත්වල ලියාගෙන හරියට වචනේ ලියනවනේ කෑවා තමයි. ගොඩ එන්නේ නැහැ. සිංහල ඩික්ෂනරි එකක් අරන් බලන්න චයිල්ඩ්ස් ඉංග්‍රීසි ඩික්ෂනරි එකක් අරන් බලන්න ඒකේ පාලි පොතේ විතරක් තියෙන අර්ථ ඔක්කොම දීලා තියෙනවා. ඒක තව ගිහිල්ලවත් නෑ අටුවාවේ අර්ථ ගන්න. ඒක තව හිතන්නවත් බෑ ටීකාවේ අර්ථ ගන්න. ඔක්කොම පෙන්නලා තියෙනවා මෙන්න මේ අර්ථ
මේ වචනට සාපේක්ෂව ඇවිල්ලා තියෙනවා කියලා. බලනකොට දැන් ඔය සමහර වචන මහතිසාරට විස්තර කරනවා පටිනිස්සග්ග පක්ඛන්දන කියන වචනේ. පරිච්ඡාග කියන වචන. පක්ඛන්දනේ කියලා කියන්නේ යමකට බැස ගැනීමක්. යමකට බැසගත්තොත් අනිත් සියල්ලම පරිත්‍යාග කිරීමක් වෙනවා. ඉතින් ඒකට තියෙන වචනේ පක්ඛන්දන පරිච්ඡාග පක්ඛන්දන අබිනිවේෂණ මේකට තියෙන වචනේ. පරිච්ඡාග කියලා අර්ථ දෙකක් තියෙනවා. එකට බැසගත්තොත් අන්තිම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් බැසගැසීම සහ ප්‍රතික්ෂේප කියන්නේ සම්පූර්ණ විරුද්ධ අර්ථ දෙකක්. ශූන්‍යතාවය කියලා කියන්නේ 100%ටම. සබ්බසබ්බන් කිව්වොත් මොකුත්ම නැහැ කියන එක. ඉතින් ওই වචන දෙක අතර තියෙන අර්ථකථන දෙන්න ගියාම ඉදන් සත්‍යාවිනිවේෂය ඕන නම් ඩික්ෂනරි එකක් බලන්න. භාවනා කරලා බලන්න මේ කියප එක මේ පොඩ්ඩකින් වරදිනවා. ඉතින් ওই හතර තියෙනකන් අපි වාද කරනවා. ඒ හතර නැත්නම් චපලයි කියාවි. එහෙම නැත්නම් මේ වචනයකට ඒක අර්ථයක් නැහැ. මේ ෂටයි මායාවි කියාවි. ඒක තමයි මේ ඩයලෙක්ටික් එහෙම නැත්නම් ද්විඝටනාත්මක ගමනක මොකක්වත් ස්ථාවර කරන්න බෑ. ඒ නිසා කෙනෙක් වාද කළා දිනුවනම් 100%ක්ම කෙතගිය අපරාධයි කියලා. ඒ නිසා බුදුජානකසේ දේශනා කළ තැන ඒ වගේ කෙනෙක් නිගමනයකටපත් වෙන කරුණු පහක් තියෙනවායි කියලා ශද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජහනක්කන්ති කියලා. ඒ පහම වැරදි කියලා බුදුහාමුදුරු කියනවා. ඉතින් එහෙමනම් කොහොමයි දැන් සත්‍යයට යන්නේ කියලා අපි වෙනුවෙන් මේ කාපටික කියන බ්‍රාහ්මණය අහන ටික චංකි සූත්‍රයේ තියෙනවා. ඉතින් මම එතනින් නතර කරනවා මගේ කරුණු දැක්වීම. මේ හතරටම කියන නම මොකද්ද මේකේ? තමුස්සයක් වශයෙන් චත් ගන්තා. ග්‍රන්ථ ඒ කියන්නේ අන්තෝ ජටා බහි ජටා. ජට කියන වචනේ තියෙනවා, ගැට කියන වචනේ තියෙනවා. මේකේ තියෙනවා තව වචනයක් මේ සංඝ ගැට කියලා જાතිය. ආල නැණි. උහුල අහුවෙලා ඉන්නේ කියලා බලන්න එච්චරයි දැනගන්න. ඒකට තමයි මේ අහුවෙලා තියෙන්නේ. සංඝයා ගැටයක් කියවුවොත් කාට උත්තර දෙයක් නැහැ. ඒකට කියනවා මේ සංඝ ගැට කියලා. මේ ගන්තිය මොකද්ද මචං ගන්තියක්ද කියලා අහනවා. ඒ දන්නවා ඒ කියන්නේ මේ කඩතොල ගැහුවන ගන්තිය කියලා තමයි කියන්නේ. මේ සිවුරේ ගන්තිය දැකලා තියෙනවද? මේ සිවුරේ කොනේ තියෙනවා මේක කවුරු මේකට කියන්නේ පාසේ. ඒ ගන්තිය දාලා ගන්න එකට කියන්නේ මේක පාසේ. මේකට කියන්නේ මේ දෙක මේක ගන්තිය. ඒක සංඝ ගැට. එතකොට මේ දෙක මේ ගන්තිය පාසේ ASCII රිංගවලා අදින්සර ගැටයක් දැම්මට පස්සේ මේක දඟලන්නේ නැහැ ඊට පස්සේ. එතකොට අපි මේ සිවුර සරමක් වෙනවා එතකොට. ඒ ගැටේ මේක පාස මේ ගන්තිය පාසක් නැතුව ගන්ති පාසේ ගැට ගහන්න නැතුව ගමට යන්න එපයි කියලා තියෙනවා. මොකද සිවුර ඇතුළට හුළඟිය ගියාම උඩ යනවා. භික්ෂුණියගේ පින්නපාත යනකොට හුළඟට ගිහිල්ලා පින්නපාත පාත්‍රය අල්ලලා ඉන්නවා මොකුත් කරන්න බෑනේ. ඊට පස්සේ බුදුන්සේ ගන්ති පාස සංඝ ගැට කියලා උකට කියන්නේ. ඒ සංඝ ගැටවලම සංඝ විහිළු කියලා જાතියක් තියෙනවා. ඒ සංඝයාටම ආවේනික මේ ප්‍රවේණිගත දේවල් ටිකක් තියෙනවා. ඒක අපි කියන්න කියලා දෙන්නේ නැහැ. හැබැයි හීරලුව ඉන්නකොට ඕක රැක ගන්න බැරි වෙලා තියෙනවා අපි. සිවුරු ඉඳලා හිරු අරපෙන් ඉන්නවනේ. උන් ටික ඕව දන්නවා ටික වැඩිපුර ඒවා. ඒ නිසා අපිට තාම අයවැය රහස් රැක ගන්න විදියක් නැතුව තියෙනවා. බුරුමේ වෙනම පොතක් තියෙනවා. සංඝ ගැට සහ සංඝ විහිළු කියලා මොනම જાතියකින්වත් ඒක පරිවර්තනය කරන්න බෑ. මොකද අදි ගැඹුරුම මේ බුරුම වචන තියෙන්නේ. ඒ පොතත් ගෙන්න ගත්තා මට තනියම තියා බුරුම ආමතු කෙනෙක් එක්කවත් පරිවර්තනය කරන්න බෑ. ඒ සමහරක් ඒවා සිංහලට දාලා තියෙනවා. හරීම විහිදු. ඒකේ හොඳම කෑල්ලක් මම නැත කරනවා කියවට තව දුර යනවා වැඩි. මේ විනය පොතේ පස්වෙනි පොත ඉවරනකොට පරිවාර පාළිය අන්තිමට තියෙනවා සේදමුච්චක ගාථා කියලා දෙයක්. සේදමුච්චක ගාථා කියලා කියන්නේ ගාථාව විසඳන්න ගියාම කිල්ලෙන් දාඩිය වැටෙනවා. ඒ හරීම මුළු මේ විනය පිටකෙම තියෙන ලූප් හෝල්ස් පෙන්නලා ඒකෙන්ම ගාථා බඳලා තියෙනවා. සේදමුච්ච ගායතෝට ඒ කල්පනා කරනකොට ඔළුව කරකැවෙනවා. මේ ඔය අපි හොයන විනයක් නෙවෙයි එතන තියෙන්නේ. ඥාණයෙන් අල්ලන්න පුළුවන් සේදමුච්චක. ඉතින් ඒකට කියන්නේ මේ කිහිල්ලෙන් දාඩිය වැටෙන ගාථා. ඉතින් ඒවත් ගන්ති තමයි. නැත්නම් ඒකට අහුවෙන්නේ තණ්හා මාන දිට්ඨිය තියෙන අය විතරයි. අනික කටි ගන්නෙ නෑ මේ ප්‍රශ්න. ඒව නිකන් අභ්‍යාගත ප්‍රශ්න කරලා ගන්නවා. අද කතා කරන්නේ ලෝකේ අර බුදුරජාන්සේ ප්‍රතික්ෂේප කරපු සාකච්ඡා නොකළ යුතු දේවල්. විශාරදකම් ගැනීමට දීර්ඝ සාකච්ඡා යනවා.
උම්මතක වෙනවා. එනිසා අපි මෙතන කතා කරන්න යන්නේ නැවුවා. අපි මේ කතා කරන්නේ නම් කරපු ගන්ත 4ක් තියෙනවා. ඒ ගන්ත 4 විතරයි. ඒ මතින් මම සාකච්ඡාව විවෘත කරනවා. කාට හරි මේ සම්බන්ධව හෝ එහෙම නැත්නම් ඊයේත් අපිට කමඨාන් සුද්ධ කරන්න බැරි වුණා. ඒ මතින් හෝ කමඨාන් සුද්ධ කරන සීචින් හෝ එහෙම නැත්නම් චෝදනා යෝජනා මතින් හෝ සාකච්ඡාට සම්බන්ධ වෙන්න කැමති නම් අපි සාදර වෙනවා. සාදරයෙන් ආරාධනා කරනවා. මයික් එක ගන්න. අවසරයි සොයනස මේ අද කතා බහ මේ ගැට වැටෙන එකක් ගැන කතාවක් ගියා. ඊට පස්සේ ඒක පැහැදිලි කිරීමත් එක්ක මට පොඩි අදහසක් මතුණා සොයනස. දැන් අර සීලයක් සමාදන් වුණාට පස්සේ තමයි ගැටලුවක් එන්නේ කියලා සොයනස සඳහන් කර වටපිට ඉන්න වටපිට ඉන්න කට්ටියගේ අඩුපාඩු පේන්න ගන්නවා කියලා. ඉතින් අර ඒ කියන්නේ මොකක් හරි එකක් අල්ලගත්තොත් සොයනස ඇත්තටම අපිට වටපිටාවේ තියෙන අඩුපාඩු පේනවා. දැන් අර perfection කියලා අපි කියන්නේ නිකන් කේවල පරිසුද්ධි කියලා මම හිතන්නේ වචනයක් පාවිච්චි කරන සොයනස. ඒක අපි බලාපොරොත්තු වෙනවානේ. දැන් මොකක් හරි කෙනෙක්ගේ වෙන කෙනෙක්ගේ අඩුපාඩුවක් පේන්න බෑ. අපි ඒක රකින්නවා නම්. දැන් රකින්න නැත්නම් එච්චර ගැටලුවක් නැහැ. අර දැන් මේ දවස්වල ඉගෙන ගන්නකොටත් තියෙනවා මේ real gases ideal gases කියලා. මේ විදිහට ගෑස් එකක් වායුවක් මෙහෙම වැඩ කරයි කියලා තියරියක් තියෙනවා. නමුත් කවදාවත් එහෙම වැඩ කරන වායු නැහැ කියලා ඒ දවස්වල මේ පොඩි එකක් තියුණා සොයනස. දැන් පහුගිය දවසක නිකන් මට මේකට ගැළපෙන සිදුවීමක් වුණා සොයනස. දැන් අර වැස්ස දවසක පින්ඩපාතේ ගිහිල්ලා. එතකොට නිකන් පින්ඩපාතේ යනවා වගේ නෙවෙයි සොයනස. වැස්ස දවසක ගියාම ඊට පස්සේ දැන් අර දානශාලාවේ ඉන්නකොට දැන් අර නොගිය කට්ටිය ගැන යටින් යනවා කමෙන්ටරි එකක්. මේ දකින්න කෙනා මෙයා ගිහිල්ලා නැහැ, මෙයා ගිහිල්ලා නැහැ, මේ ගිහිල්ලා නැහැ කියලා. ඒක නිකන් අර බෑග්ග්‍රවුන්ඩ් එකෙන් වගේ තියෙනවා සොයනස. ඒක නිකන් අර සෑහෙන වෙලාවක් ඒක එහෙම තියුණා. දැන් මම අමාරුවෙන් පින්ඩපාතේ ගිහිල්ලා තෙමිලා ඇවිල්ලා හින්දා තමයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ අර මොකක් හරි නිකන් අර මේ අපි අර ඒ විදිහේ දෙයක් සමාදන් වුණොත්, සීලයක් සමාදන් වුණොත්, මොන හරි දෙයක් නිකන් වැඩිපුර හොඳ එකක් කරොත් ඒක නොකරන කෙනා ගැන තමයි අනිත් පැත්තෙන් මේ ගැටීමක් එන්නේ. එතකොට දැන් අර කිරීමෙන් තමයි සොයනස ඒක ගොඩක් කරාට මතුවෙන්නේ ඔය කියනවා වගේ. ඉතින් අර ඉඳලා ඉట్లా ඉතින් අනිත් පැත්තට මොනවා හරි කරලා බලන්න හිතෙනවා. එතකොට නිකන් අඩුම ගානේ දැන් මමත් නැහනේ ඒ ගොඩේ කියලා වගේ මේ ගන්න පුළුවන් නිසා මේ එහෙම අදහසක් ආව සොයනස එක. මේකට උත්තර දෙකක් තියෙනවා සංඝ ගැටවල. එකක් තමයි මොනවාක්ද දන්නේ හිටපන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අඥාන උපේක්ෂාව කියලා එකක් තියෙනවා. මේගොල්ලෝ හිනට වාද මොනවද කතා කරනවා. මම ප්‍රශ්න දන්නෙත් නැහැ. මට වාදෙකුත් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. මම බොහොම උපේක්ෂාවෙන් ඉන්නේ. අර මිනිස්සුන්ට පෙන්නුවේ මනුස්සය ප්‍රශ්නේ අල්ලලා වගේ උත්තරෙත් අල්ලගෙන වගේ පොර ඉන්නව පැත්තකට වෙලා. දන්නේ නැහැ. ඒක අඥාන උපේක්ෂාව. එක දෙක වරින් වර මට පින්ඩපාත යන්න බැරි වෙනවා. බැරි වෙනවා කියන්නේ වෙන මොකක් හරි එකකින්. ගියාට පස්සේ මට තේරෙනවා මගේ දිවැස්සා පින්ඩපාත ගිය කට්ටිය ෂුවර් තෙමෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට මාව දැක්කොත් ඒගොල්ලන්ට මායෙක් විදිහට තරහක් එනවනේ. දැන් මට ඇවිල්ලා තියෙනවනේ එහෙම. මට ඊට කලින් ඇවිල්ලා තියෙනවා. දැන් මේ සිද්ධ වෙලා තියෙනවනේ. ඒ නිසා අද මං ගියේ නැත්තේ හිතලා නෙවෙයි. මට වෙච්ච දේ. ඒ නිසා පින්නපාතේ ගියේ කෙනෙක් මයි දිහා දැක්කොත් එයා හිතනවා මම better off කියලා. මම තෙමුන්නේ නෑනේ. මං ගියේ නැත්තේ හිතලා නෙවෙයි. ඒ නිසා සිදුවෙන ඕනෙම දෙයක අතපැසුවීමක පවා there's a reason to be glad. සතුට වෙන්න කාරණයක් තියෙනවා. ඒ නිසා අපි අතින් වෙන හැම වැරද්දකදීම අපිට පේනවා මේක හරියට කරන්න කියලා වැස්සට අහු වුණා නම් මම චෝදනා කරන පැත්තේ එනවා. දැන් මම හිතලා මෙතන නෙමෙයි යන්න බැරි වෙලා මම දැන් අනුන්ගේ චෝදනා කරන අයකට පාත්‍ර ජනතාව වෙලා තියෙනවා. ඉතින් ඒකට පේනවා කෙරුවත් හොඳ නැහැ, නොකරුවත් හොඳ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ අනිවාර්ය දෙයක්. අනිවාර්ය හොඳ දෙයක් කියලා දෙයක්වත් නැහැ. ඒක පාවස්තික වටිනාකමක් තියෙන අවස්ථාවේ හැටියට. ඒ නිසා ප්‍රශ්න කරන එක නෑ ප්‍රශ්න කරන්න දෙනවනම් ඌට මොකද්ද තියෙන අයිතිය? මට නීතිය ගැන කතා කරනකොට මට තර්කය ගැන කතා කරනකොට මං කුණු බාල්දියට දාලා ඉවරයි. මං කවදාකවත් කුණු බාල්දියෙන් ගන්න දේවල් මං ගන්නවා. සත්ත පහක වටිනාකමක් නැති දෙයක්. ඒ මොකද බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට ඇතිදී ඇති හැටියට පේන්නේ නීවරණ යටපත් වුණාට පස්සේ. යා සමාහිතෝ බික්කවේ ඥාන යතා භූතං ඥානාති පස්සති. කොයි මේ අග්‍රවිංශකාර්තුමාද පළවෙනි ධ්‍යානෙ තියනවායි කියලා ඕත් එකක් දීලා තියෙන්නේ. දෙන්නේ නැහනේ. අර කුණුහර පොතකට අත තියලානේ ඕත් එකක් දෙන්නේ.
නිසා ඕනෙම කෙනෙකුගේ තැයි මේගොල්ලෝ හරි සතුටුයි දර්ශනේ ඉන්නේ ගැනම. මොකද අපි දෙන්නේ ඇති වෙන්න කතා කරලා තියෙනවා. දවස් 3 අපි කතා කරලා තියෙනවා. ඒකම ප්‍රශ්නයකට එතකොට නීතිය පිටුවහල් කරන කතා කරනවා. ඒ තුච්චයි. පාහරයි. දිනුවක් පරාදයි පෙරදුනක් පයි. ඒ නිසා මට කියලා තියෙන ඉහළම දේ මොන්න මෙහෙතුව නිසාවත් නඩුවට යන්න එපා. නඩු මාර්ගයට යන්න ගියොත් කරන්න දෙයක් නැහැ. ලොකු සංසය ලියලා තිනවා මොන මෙහෙතුව නිසාවත් අධිකරණයට නොයා යුතුයි. රාජාධිකරණයට. සංඝාධිකරණයට කමන්නේ. කරන්න දෙයක් නැහැ නේ. හැබැයි රාජාධිකරණේ ගැඳවීමක් ආවොත් නොයා ඉන්න එපා. රජුරුනේ එන්න කිව්වේ. ඊමේ කොස් වාදේ වලව්වේ මට මතක නැහැ. මේ යනකොට හම්බ වෙනවා මේ නිට්ටුමෙට යනකොට කොස් කන්දවල වලව්වේ. පැරණි හාමුදුර කෙනෙක් හිටියලු. කියන්නේ පැරණි අර සියන්නිකයි හාමුදුර කෙනෙක්. කවුදෝ නීතිය දැනගෙන කියන්නේ කතෝලික ආගමකට ගිය කෙනෙක් හරි නීතිය දන්න කෙනෙක් මේ හාමුදුරුවෝ විදුන නඩුවක් දැම්මලු මේ හාමුදුරුවෝ මෙන්න මේ දේ විතික්‍රමණය කරයි කියලා. ඉතින් හාමුදුරුවෝ තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. හාමුදුරුවන්ට එහෙම අයිතිවාසිකමක් නැහැ. ඉතින් හාමුදුරුවෝ ගියාට පස්සේ මේ කන ඇහෙන්නෙත් නැතුළු උසාවියට නැහැ කරපස්සේ තෝල්කයා සිංහලෙන්. නඩුකාරයා ඉංග්‍රීසි නඩුකාරයා. ඊට පස්සේ අවලු මේ තමන් කොස්කන්දවල මහානායක පන්දලේ මහානායක හාමුදුරුවෝ කියවලු. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ගෝරමේන්තුවෙන් එන්න කිව්වා අපි ආවා කිව්වලු. දැන් මේ තෝල්කයාට තේරුණාලු මේ ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ මේ හාමුදුරුවන්ට. මෙයා කියනවා මම ඒ හරි තෙදවත්ලු. ගෝරමේන්තුවෙන් එන්නේ කියලා වඩන්තුවක් ආවා අපි ආවා. ඊට පස්සේ තමන් මේ කොස්කන්දවල පන්සලේ නායක හාමුදුරුවෝද? ඉතින් එන්න කියාපු හින්දා ආවා. දැන් නඩුකාරයට පේනවලු මේ අනුගාරට ඉංග්‍රීසියෙන් තේරෙන්නේ දැන් මේ සිංහලෙන් යන කතාව. මම හයියෙන් කතා කරලා කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කොස්කන්දවල පන්ත එහෙනම් නඩුකාරය කව නඩු අස්කල දාන්න කියලා. මියාගේ කෙනෙක් කවදාවත් හොරකම් කරන්නේ නැහැ කිව්වලු. තෝල්කේ ආනට අන්තිමට කිව්වලු එහෙනම් යාළුවනේ මතක නැහැ උසාවි කතාවක්. සියන්නිකයි හම්දුරිටි ඒ වගේ මේ උසාවියේ ගිරින්චට බැසී මොකද කරකොල අතාරිනවනේ. ඒක අවුරුදු ගාණක් ලොබින් කරලා හදාගත්ත අපායක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේ ඉදන් සත්‍යාබිනිවේෂයක් නේ තියෙන්නේ. ඇත්තටම බහින්නේ සත්‍යයටත් නෙවෙයි. වෙන දෙයකට බහින්නේ. හැබැයි ඒගොල්ලෝ මේ දෙයයන්ාංශේ ඉන්නවා සස්සතයි නිට්ටයයි කියන පදනේ මේ නිච්ච සුඛ සුභ නීතියක් තියෙන්නේ. පුළුවන් නම් එන්න බුද්ධ ජුරිස්ප්‍රුඩන්ස් වලට. අද තියෙන නීතිඥයෝ සහ අද තියෙන උසාවියට කවුරුත් තරහ වෙන්නේ නැහැ. කතෝලික අයත් කැමති වෙයි, මුස්ලිම් අයත් කැමති වෙයි, ලංකාවේ ටික තමයි අකමැති. තියෙනවා මේකට සංකල්පය බුද්ධ ජුරිස්ප්‍රුඩන්ස්. ඒකේ මේ චෛතසික 52ක් ගණන් ගන්න. දැන් තියෙන එකේ 8යි ගණන් ගන්න. නැත්නම් 10යි. අපරාධ නීතියට. ඉතින් ඒකට දාලා ඉදන් සත්‍යාබිනිවේෂී. ඉතින් ඒකට වෙනමම පුහුණු කරලා ෆීල්ඩ් ට්‍රයල්ස් දීලා ඒගොල්ලන්ට නඩුව ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ උසාවියට යනකොටම අර විච්චිපක්ෂේ අනිකම්ම වැට යනවා. තාමත්ම කැටේ තාමත්ම සාධාරණ දෙයක් නිසා ලොකු chance කියලා දිනා මොනම හේතුවක් නිසාවත් රාජාධිකරණයට යන්න එපා යනවා කියන්නේ පරාදයි. කැඳවීමක් කෙරුවොත් ගෝරමෙන්තු ගෙන්න කිව්වා ආවා. ඉස්තරයි. එහෙනම් උත්තර දෙන්න නඩුකාරයෙකුට විශ්කලා දාන්න. ඉතින් අද තියෙන මේ ලෝකෙ මේ තර්කයි අද ලෝකෙ තියෙන මේ ජනමාධ්‍යයි අද ලෝකෙ තියෙන මේ ක්වෙස්චන් and මේකයි වලට යන්න වුණොත් නම් ඉතින් ආයේ හොදලාවත් කොට ගන්න දෙයක් නැහැ. ඒකට උත්තර නොදී තමන්ගේ වැඩේ දිගට කරගෙන යන්න බැරි වෙන්න වටන ගතිය තමයි මේකේ තියෙන. ඒ නිසා ඒකේ පටන් ගන්නකොටම පරාදයි. ඒ නිසා අපිට සිද්ධ වෙන්න තියෙන්නේ අපේ අඥානුපේක්ෂාවක්ද මේ නෑ මේ සරුවච්චන්හන්සේ පෙන්නු ප්‍රතිපදාවක අපි ඉන්නේ. ඒ වරින් යකෝ ගහ ගන්න වරින් කියවට පස්සේ නෑ ඕනේ කියලා පැත්තකට වෙනවා. ඒ අඥානුපේක්ෂාවෙන් කරතයි. අඥානුපේක්ෂාව කියන්නේ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. ඒ නිසා ඉන්නවා නිකන් තලතුණා වගේ. අර ඊටාම පුංචි අවුරුදු 6ට 5ට ළමයෙකුට සිවුරු අඳන්න බලන්න. ඒ බුරු මේක කරනවා. මට උඩු මෙහෙම කරගත්තාට පස්සේ පුදුම තෙරුණාසෙනවන්නේ අම්මගේ උඩ උකුලේ වාඩි වෙලා ඉන්නේ. පුදුම තෙදයි මිලෝ දෙයක් දන්නේ නැහැ. බුදුන්සේ කියන කාක් එක්කත් එලවන්න බැන්න පැවිදි කරන්න එපයි කියලා. මේ ළමයි පැවිදි කළා. දවස් 3ක් ඉඳලා උකුලේ තියාගෙන තමයි මහානකම් කරවන්නේ. අර පල්ලෙහා තියෙන අර පුංචි ළමයිගේ මයිනිනාසික ෆොටෝ එක ඊයේ මම දක්ෂයි අද මම ඥානවන්තයි මේ නිසා මම මගේ වැරදි දකින්නව නෙමෙයි කියලා. ඒක පුදුම තලතුණකමදී සුන්දර වුණාට සාසනට හොඳ ආඩම්බරයක් නෙවෙයි ඒක. එනම දන්නේ නැහැ.
අඥාන උපේක්ෂාව තියෙන හරි තල තුනයි. ඉතින් අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් යමකට නොගියින් පැත්තකටලා ඉන්නකොට උඟ දෙනෙක් කියනවා අඥාන උපේක්ෂා කමන්නේ ප්‍රශ්නයක් නැහැ. මොකද බුදුරජාණන්සේ මේ අතක්කා වචර ධර්මයක් නේ අපිට දේශනා කරලා තියෙන්නේ. හැබැයි ගියොත් උත්තර දෙන්න බැරි ප්‍රශ්නකුත් නැහැ. බුදුරජාණන්සේ අභ්‍යාගත කියපු දේවල් පැත්තකට දාපුවාම සුද්ධ කරලා බොක්කටම අත දාන්නත් පුළුවන්. ඒකෙන් තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ. කට්ටිය හිතනවා එහෙම ගිහිල්ලා වනවලා කොඩිය කඩුව අරගෙන වනවලා වැඩේ කරයි කියලා නෑ කරන්න ඕනේ නෑ. ඒ වගේම දැනගන්න ඕනේ යම් විදිහකට යන්න වුණොත් ශිල්පී තියෙන්න ඕනේ. මට පින්නපාත යන්න බැරි වුණා. මම තෙමිලා නෑ. මම දන්නවා පින්නපාත ගියාම කෙනෙක් මම දැක්කොත් මම දිහා බලන්නේ පහත් කරලා. මොකද ඒතු මම තෙමිලා නෑ. නමුත් මම ගියේ නැත්තේ මේ පින්නපාතට බයවත් වැස්සට බයවත් නෙවෙයි. වෙච්ච දේ නිසා අර ස්වාමීන් වහන්සේ කරපු නීච විල්ලක් මගේ අත වෙලා තිනවා. හොඳයි. ඉතින් මටත් වරින් වර ඒ නීච දෙ වෙන්න එපායි. මම ඔච්චර කල් පින්නපාතේ ගිහිල්ලා නොතෙමිච්චයට බැනලා මාන්නක්කාරකම් තියනවානේ. දැන් බැනන් වහර කමන්නේ කියලා. ඒ වෙලාවේදී තමයි නිහතමානී වීමට ගන්නවා. ඒ නිසා මේකේ මේ පැතිකඩ තුන ලියනවා නම් මේක විශ්ව සාහිත්‍යයට යනවා මේ කියම. කිසිම තැනක ඔව්වට වාද කරන්න බෑ. මොකද බුදුදහමේ පෙරගමන් කරලා තියෙනවා. පෙන්නලා තියෙනවා. තීරවාදී හැම තැනකදීම කමඨාන් සුද්ධ කරනකොටයි එදින්දා ප්‍රශ්න මතුවෙන කොටයි ගීගියත් අහන කොටයි සාමනීර වෙන කොටයි සම්පදා හැම තැනකදී මොක බලපාන. ඉතින් මේ බලපාන ඒ ප්‍රශ්න අධ්‍යයය විමසුන් නුවණ ඇති කෙනෙක් ගීගියරලා පැවිදි වෙලා උපසම්පදා වෙලා භාවනා කරලා රහත් උනත් නැතත් ඌ රහත් තමයි. උගේ තර්කණී තියෙනවා ඇතුලේ. ඒකට ඔප්නංගිලා එනවා ගැටෙනකොට මණිකක් කපලා ගන්නවා වගේ. එහෙම නැති පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ කවදාකවත් ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ නීති විද්‍යාලයට ගියත් අග්‍රවිංශකාරණත් පන්දමට ගිහිල්ලා තියෙනවා. දක්ෂ නැහැ. ඒගොල්ලන්ට එච්චර මේ ශිල්පේ දක්ෂකම් නැහැ. නමුත් අර සමහර කට්ටිය ඉන්නවා ඒ මොන දේ නැති වුණත් දැනීම තියෙනවා. ඉතින් එහෙම පොත් දෙක තුනක් මම කියවලා තියෙනවා. උපතින්ම ඒ ළමයට ඒ කුසලතාවේ ඒ විචක්ෂණ බුද්ධිය එලි දක්කලා නැහැ. පුරුම පඬිස්සංශ කියනවා අවුරුදු 11ක ළමයෙකුට කෙලිම විපස්සනා උගන්ලා. සයිඩෝ ඇවිල්ලා ඕසාන පරිශන මණ්ඩලේ මේ ත්‍රිපිටකයේ බලපු මට්ටමට මේ මොකද්ද කියන්නේ චේත්‍යාංගන ධම්මචර්ය පාස් වෙච්ච කෙනෙක් පඬිස්සංශේ. මෙයා කමඨහන් සුද්ධ කරනකොට කියන වචන වලදී සයිඩෝ නිකන් බලන්න හරස් ප්‍රශ්න අහුවලු. මේක දෙනවලු සම්පූර්ණ අභිධර්ම දන්න කට්ටිය වගේ උත්තර දෙනවලු. සයිඩෝ කියන අභිධර්මයක් ඕනේ නැහැ භාවනා කරන්න. බලන්න මේ අවුරුදු 11 ළමෙක් දෙන උත්තර පර්ෆෙක්ට්. අපි හිටපු තැන කබායේ හිටපු තැන එහා පැත්තේ හිටියා සුල්ලුන් සයාඩෝ බොන්චි කොයියෙක්. අවුරුදු 56යි. ඉඳපුවා මායියට කිව්වා මං යනවා කිව්වා ගියා. ගිහිල්ලා භාවනා ක්‍රමයක් හොයාගත්තා. මහසී සයාඩෝ පොතේ දාලා තියෙන විදිහට රහත් වෙච්ච නැති කෙනෙක් විදිහට. සුල්ලුන් සයාඩෝ රහත්. මොකක්ද දන්නේ. අමුතුම ක්‍රමයකට භාවනා කියලා දෙනවා. තාම මිනිය තියනවා දිරන්නේ. අච්චර ලොකු ජන විඥානයකට ගියේ නෑ බොංචි ගොයියා. ඕනේ ප්‍රශ්නයක් අහන්න. මෙන්න මෙච්චරයි ප්‍රශ්න කියලා දෙනවා. වේබුසේ අඩෝ දෙක අතර මැද ඉඳගෙන හීනෙන් දැක්කලු මේක පැවිදි වෙලා හීනෙන් යනකොට දෙමන් සංධියක් තිබුණලු මේ පැත්තේ වැටිච්ච ගහක් තිබුණලු කොටයක් එහා පැත්තෙන් තිබුණලු තක්සලාවට යන පාර. අන්තිම කියලා කල්පනා කරලා මේ කොටේ උඩ වාඩි වෙලා ඉන්නවද නැත්නම් මේ පැත්තට තියෙන පාර ගිහලා තක්සලාව යනවද කියලා. ත්‍රිපිටකයේ ගෙන ගන්න. ඊට කොටේ උඩ වාඩි වෙන කොහොඳයි කියලා හිතනවා. පස්සේ ඉතින් රහත් වෙලා පිළිගන්නව නිකන්. අපේ ලොකු සංසිද්ධ දැකලා තියෙනවා. උන්වහන්සේ උගන්වනවා ත්‍රිපිටකයේ දන්න කිසිම දෙයක් දන්නේ නැතුව ඕනේ ප්‍රශ්නයක් අහපුවාම දැන් මේ පොත් ටිකත් සිංහලට දාලා තියෙනවා. කොච්චර විචක්ෂණ තේරුම් කරා. ඒ ස්වාමීන් වහන්සේලා ඉතින් අර ඉපදිලා තියෙන්නෙම ඒ ත්‍රිපිටකය ඉගෙන ගත්තත් ඔය තරම් විචක්ෂණ වෙයි. කොටේ උඩ වාඩිලා භාවනා කරත් විචක්ෂණ වෙයි. මොකද අර ජන්ම දායාදේ ඒ කියන්නේ මේ පොටෙන්ෂල් එකේ වඩ භව සම්පatti කියන එක තියෙනවා. ඉතින් ඔය සතිය වගේ දෙයක් දාපුවාම ඒ කට්ටියට පුදුම මේ පණක් එනවා. කතා නොකර පැත්තකටලා කොන් වෙච්ච જાතියනේ මේ සතිය දෙනවා කෙලින්ම ගාපු කඩුව අතට පුතා මලඟ බඩු ෂුවර් කියලා. ඕ ගන්නේ කඩුව මුකුත් නැහැ. වනවල නලවල දෙන්න පුළුවන් තරමයි. ඒ කියන්නේ අර ගිනාපු පොටෙන්ෂල් එක. ඉතින් ඒක ඊටාම ප්‍රතිශතයේ වශයෙන් මානවයාගේ හැමදාම වැඩි ඡන්දේ නැහැ. වැඩි ඡන්ද කියලා කියන්නේ වැඩි ප්‍රතිශතයක් නැහැ. සුළු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. ඒක තමයි ධර්ම ගැඹීරත්වය කියන්නේ. ඕක උගන්වන්න බෑ. ඉගැල දියුණු කරන්න පුළුවන් ටිකක් වැඩි කරගන්න පුළුවන් ඇති.
නමුත් ඒක ගෙනාපු දෙයක් කියන එක තමයි තියෙන්නේ. ලබා උපන් හැටියට තමයි බබා හම්බෙන්නේ කියලා කියන්නේ. ඒ නිසා කාටවත් නිග්‍රහ කරන්න එපා. කාටවත් එක බැරි උනායි කියලා ශිල්ප නොදී ඉන්නත් එපා. මොකද ඒ පුරුදු වෙනවනේ. දැන් Taman ඉන්නේ 100 සැරයක් විතර වරද්දලානේ. ඉතින් අනිත් එක්කන දෙසරෙන් තුන් සැරයක් හරියයි කියලා හිතන්න බෑනේ. ඔහොම තමයි මාත් හොඳට කෑවා. පාඩු නෑ. ඒකේ පාඩු නෑ. ඔහොම කරගෙන යන්. ඒකට උඹ ඔය අර කිව්වාගේ නිහතමානීකම හරියයිනේ. හැබැයි 아무තු ක්‍රමයක් වෙනවක කියලා දෙන්න උත්සාහ කරාට ගන්න මිනිස්සයා ගන්නවා මිසක්කා. සියල්ලටම කේවල පරිසුද්ධ ඥානයක් දෙන්න බෑ. ඒක පශ්චාත්තාපෙන්න කාරණාවක් නෙවෙයි. ටියුෂන් මාස්ටර් කෙනෙක් නෙවෙයිනේ අපි ඔක්කොම මේ පාස් කරන්න හදනව නෙවෙයිනේ. දක්ෂ කෙනාට යයි. ඒ නිසා මම මේ කියන්න හදන්නේ ඒ කියන යමක් දිහා බලලා ආත්පස තේරුම් ගන්න පුළුවන් ගතිය ඉගෙනගෙන ගන්න එකක් නෙවෙයි. එකම පවුලේ ඔක්කොටමත් නැහැ. හැබැයි එකක් කියතයි මගේ දැනුමේටියට අපි හිතනට වැඩිය ප්‍රතිශතයකට මේ දක්ෂතාවයේ තියෙනවා. එයා තාම කපපු නැති මණිකක් වගේ තියෙන්න ඉඩ තියෙනවා. අර සතියෙන් ඒගොල්ලන්ට පොඩි තට්ටුවක් දාලා කියනවා. කමන්නේ chance එකක් ගන්නකො. අරන කල බලන්නකො කියපුවාම හිතා ගන්න බැරි පිම්මක් යනවා. ඒක අර කාට වුණත් මේක තමයි වටිනම දේ ඉගෙනගෙන ආරූඪ කරගත්ත දැනුම නෙවෙයි. අර ගෙනාපු ප්‍රශ්නයක් දිහා සාධාරණව බලන්න පුළුවන් ගතිය හදා ගන්න ඕන කියලා මේක සාමාන්‍යයෙන් ඉස්සරහට එහෙම දෙයක් හදාගන්න පෙරහුරුවක් අත්ලක් වෙන නිසා කාටත් මේක කියලා දෙන්න ඕනේ. ඒ ඔක්කොගෙම එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. අපි වුණත් සරුවචනාංශිකේ දැනුවත් එක බලනකොට මහරහතන් වහන්සේලාගේ දැනුවත් එක බලනකොට කොච්චර පොඩ්ඩක් ඇතුවද මේ අඳුර පාන්නේ. කොච්චර පොඩ්ඩක් ඇතුවද මේ කෑකොස්සන් ගහන්නේ. අපි කොච්චර ඒ අතින් බලනකොට මේ දන්න මේ ටික ඒ සමාජීය අවශ්‍යතාවයක් කියලා කෑකොස්සන් ගැහුවට දැනගන්න මං හිතන්නේ කඩට පොරොප්පයක් වදී. පැත්තකට වෙන්න ඉඩ තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අවතක් නොවි සීලයක් රැකීමට උත්සාහ කිරීම සීලබ්බත පරාමාස ගණයට වැටෙනවද කියලා දැනගන්න. මොකද්ද ප්‍රශ්නේ? අවතක් නොවි සීල රැකීමට උත්සාහ කිරීම සීලබ්බත පරාමාස ගණයට වැටෙනවද? ඔය සීලබ්බත පරාමාසයේ මුල තමයි ඒ. අවතක් නැතුව කරන්න බෑ. අවත දැනගන්න එක තමයි ඔය කෝටියක් සංවර සීලය ගැන ඇවත් කෝටියක් තියෙනවා. ඒ කෝටිය දැනගන්න ඉතින් අරුන් අර අලපු ගෙදර වැඩි කරාට බෑනේ. Taman වැරද්ද කරද්දි මේක හිතාන හිටියට නොකරමි කියලා වෙලා. මම බුරුමින් ආවේ කවදාකවත් ඊට පස්සේ කිසි කෙනෙක් එක්ක තරහ වෙන්නේ නැහැ කියලා හිතාගෙන. මට තරහ වෙන්න ඕනකමක් තිබුණෙත් නැහැ. ලංකාවට එන්න ඕනකමක් තිබුණෙත් නැහැ. ඒවිලා තරහ වුණේ අරියදම සංසෙත් එක්ක. ඒ කියන්නේ මට බුරුමේ යන්න ලියුම ලියලා අසංකල දීපු ස්වාමීන් වහන්සේත් එක්ක. මට උපසම්පදා සහතිකේ කර්ම වාක්‍ය වෙච්ච ස්වාමීන් වහන්සේත් එක්ක. මට ලියලා මට නිෂ්බලධාරීකම දීපු ස්වාමීන් වහන්සේත් එක්ක. ජීවිතේ වැදගත්ම සම්දිස්ථාන තුනකට නිකන් වීටෝ එක දීපු හාමුදුරුවෝ. ආයසුතුන් ඉස්සරහට කවුරුත් නැති වෙනවා. මේවා කාට හරි තියෙන්න ඕනේ කියලා බුරුම කියලා පොඩ්ඩක් ඉගෙනගෙන එන්න. නිස්සන්වනේ ඉවරයි. නැගිටවන්න කවුරුවක්වත් නැහැ වහන්සේ මේක කරන්න. අර උපසම්පදාවේදී උදේ ඉඳලා හැන්ද වෙනකන් චරිත සාහිතික ලියලියා ඉඳලා. හරිදම කර්මවාක්‍ය කියනවා. කිව්වම ඇවිල්ලා දෙවෙනි මතේට අපිට කර්මවාක්‍ය කියනවා. මුළු රෑ පුරාම වැඩ. එහෙව් කරපු ස්වාමීන් වහන්සේත් එක තමයි මම ගැටුනේ. ඉතින් මට හිතෙනවා කොච්චර පාහරද කියලා. මට බුරුමේ යන්න මට වස්තුණයි. පහක්වත් ඉන්න ඕනේ ගුරුනාන්සේ ගාව. ගුරුනාන්සේ අපවත් වෙලා ලොකු ස්වාමීන් වහන්සේ. ඥානින්ද ස්වාමීන්ට මගේ උපාධ්‍යාය තරතුර දීලා ධම්මජි උඹ බය වෙන්න ඕනේ නැහැ. උඹ වරෙන් ගොන්න හරි ධම්මට කියලා ලියුමක් එවන්නම්කෝ කිව්වා. එහෙව් ස්වාමීන් වහන්සේ ගැඩිතු මට හිතෙනවා මං කාටවත් මෙහෙම මේ සමාදානයක් ගැන කතා කරන්න බනින්න ගහන්න එපයි කියන්න හෝ මට කටක් අදින්න ඉඩක් නැහැ. මම මේ පෙන්නන එක නිදර්ශනයක්. ඉතින් මට තේරෙනවා ඒක මට මගේ කැරියර් එකට මගේ චරිතයට බාධකයක් උනේ නැහැ. මම බැඳලා හරිදම සංසයට වැඳලා කිව්වා ශාසන ගෞරවයෙන් සාමයේ වෙනුවෙන් මම තවසට වැඳලා සමාව ගන්නවා. මට හරියට බැන්නයි ඒ වැඩේදී මම පාවා දුන්නයි කියලා මම හිතාගත්ත නෑ. එහෙම කරන්න පුළුවන් වුණානේ අපවත් වෙන්න ඉස්සෙල්ලා. මට ඒක ලොකු සන්තෝෂයි මේ වැරදි කරලා පව් ගාගෙන හොදපු එක නෙවෙයි. ආපත්‍ය තමයි දැනගන්න ඕනේ. අපි හිතනවා මේ ලෝකේ ආපත්‍ය නොකර ඉන්න පුළුවන් එක්කෙනෙක්වත් නැහැ. අපි හිතනවා ආපත්‍ය නොවි ඉන්න එක හොඳයි. ඒක තියරිටිකල් මැක්සිමම්. මොකද එතකොට ආපත්‍යක් වෙච්චහම නෑ මට වෙන්න බෑනේ කියලා වගේ හිතක් ආවොත් එතන මේ මිනිහා අයව ගැන තැකීමක් නෑ ආවට ගියාට ආපත්‍ය කරනවා කිව්වා නිකන් අකුසල සමාපත්තියක් වෙනවා. අපි ඔක්කොම ඉන්නේ එකම නරාවලේ එකම බෝට්ටුවේ
ඒ නිසා අපි අඤ්ඤමඤ්ඤ වචනේ අඤ්ඤමඤ්ඤ උට්ටාපරින අනේ හාමුදුරු ගාවටම ගිහිල්ලා මට ආපත්‍යක් දේශනා කරන්න තියෙනවා. බෑ කියන්නේ බෑනේ හාමුදුරු. හාමුදුරුත් ඒක ආපත්‍ය දේශනා කරනවා. බුදුහාමුදුරු වැඩි වගේනේ. ඒකක් නැහැනේ ඔය මේ ආපත්‍ය දේශනාව කරන නිහතමානී වෙන්නේ නැති කට්ටිය අතේ. ඉවුරුන යුවතින ආරණ්‍ය වලදී අපි ළඟ ඉව එකක් නැහැ කියලා ආපත්‍ය දන්නේ නැහැ. ඒ නිසා ඊයේත් බණේදි මම මතක් කරා. එතන අද හෙට නෙවෙයි අද අඟහරුවාදානේ. අද සෙනසුරාදානේ අඟහරුවාදාකේදී ඥානන්ද සාංශේ දැනගනිවි මේ වැරද්ද දැනගන්න එක විතරයි ඥානි කියන්නේ. මට මෙච්චරක් පව් තියෙනවා මම මෙච්චර නොදැනීම තියෙනවා කියලා දැනන එකට තමයි අවිද්‍යාව විද්‍යාව මතයි ප්‍රතිපක්ෂ වෙලා තියෙන්නේ. ආපත්‍ය මෙච්චරක් නොකරන්න මං හිතන්නේ ඒක හොඳයි. නමුත් ඒ උනාට වෙනවා. ඕකකින් සීදීනසා ගන්න ඕනේ නැහැ. උපසම්පදා ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. උකට බුදුහාමුදුරු ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒක තමයි විනය කියන්නේ. හරිදම සංසප කියලා තියෙනවා විනය කුකුස් කර කර ඉන්න එපා. විනයට ප්‍රතිකර්ම තියෙනවා. දන්න කෙනෙක්ගෙන් අහන්නේ ඒ ටික කරන්න ඒ ටික කෙරුවට මොකුත් වෙන්නේ නැහැ. ආපත්‍ය නොකර ඉන්න ගන්න තියෙන්නේ හොඳයි. හැබැයි ඒක නිකන් 100%ක් ලෙඩ නොවි ඉන්න හදනවා නම් කිමඤ්ඤත්‍ර බාල්‍යං කියලා බුදුහාම කියනවා. ඉතින් බාලයෙක් කර වෙන මොකෙද්ද කවුද හිතන්නේ මේ ලෙඩ නොවි ඉන්නම් ආපත්‍ය නොවි ඉන්නම් කියලා බාලකම තමයි. ඉතින් උන්ට උපසම්පදා වෙනකොට නැත්තම් පැවිදි වෙනකොට මාතිතුවේ පිටිකර 8කින් එහා මොනක්වත් ගන්න නැහැ කියලා. දැන් මගේ කුටියේ තියෙන ඒවා ගණන් කරන්න ගියොත් පිටිකර ප්‍රමාණය අටේ කීවෙනි වර්ගයේද කියලා කියන්න බෑ. ඉතින් අර වගේම ජොලි ඉන්න පුළුවන්. ඒ නිසා ආපත්‍ය කියන්නේ එක පැත්තක්. දැනුම කියන්නේ තවත් ඒ වගේ පැත්තක්. අනුගෙන් ලැබෙන චෝදනා කියන්නේ ඒ වගේ දෙයක්. ඒකට හොඳම වැඩේ තමයි තමගේ භ්‍රමචාරී රකින්න එක නයි ආණ්ඩුන මචං කොහොමද මම ලස්සනද? හොඳයි නේද? කියලා උගේ බාලයා යකෝ යන්න කියලා කියලා වැඩේ හරි. තෝ කවුද නිකන් කන කයි බෙල්ලෙක් නේ කවුද කියලා ඌ කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා මම දන්නවා රහතන් වහන්සේ වගේ තමයි. ඒකයි මේ පණ්ඩිතසංශ හොයන මම බුරුමේ ගියේ කන රත් වෙන්න ගහන්න කෙනෙක් ඉන්නවා. එහෙම තුමේ ආපත්‍ය දේශනා පවත්තගෙන ඉන කෙනෙක් කියලා පිරිවට දාගෙන වටතිර ඇදගෙන බය බොයි ස්වාමීන් වහන්සේ කිව්වනේ අපායටමයි යන්නේ. ආපත්‍ය දන්නවනම් මම හිතනවා වටනවායි කියලා. අර වගේ අදහසක් ගත්තට දෝෂයක් නැහැ. ඒක කිමඤ්ඤත්‍ර බාල්‍යං කියලා බුදුහාමර කියලා තියෙන ආයසුතුන්ට නෙවෙයි එහෙම කියලා තියෙන්නේ. අර මාළු මොකක්ද අර සූත්‍රයේ කවුද ඉතින් මේ ලෙඩක් නැතුව ඉන්නවයි කියලා හිතනවා නම් කවුරු හරි වෙන මොකද්ද ඉතින් මෝඩකමයි බාලකමයි තමයි කියන්නේ කියලා. ඉතින් අපි ඔක්කොම එක මල්ලේ. අපි ඔක්කොම නිකන් සහෝදරංගල් එකම බෝට්ටුවේ එකම කොරෝනාවේ ඉවත් වෙන්න කියලා හිතාගෙන එක තමයි මම දන්නේ. මං හිතාගෙන ඉන්න ක්‍රමය. අවසරයි ස්වාමීන් වහන්සේ සීලබ්බත පරාමාස ඒ මාතෘකාව යටතේ මට හිතෙච්ච දෙයක් තමයි දැන් මම මෙහෙ ඉද්දිත් මට ගොඩක් වෙලාවට අර සමාජලාට අර තදමාන්නයක් වගේනවා මම දැන් මගේ හිටපු සමකාලීන මගේ යාළුවන්ට වඩා දැන් මම නිකන් පොඩ්ඩක් සීලයක් රැකගෙන මේ ආධ්‍යාත්මික පැත්තෙන් උසස් තැනක ඉන්නවාද කියලා. එතකොට ඒත් එක්ක මතක් වෙනවා මේ යකෝ උඹ එහෙම හිතුවට උඹ අවුරුදු 21ක් උන් එක්කම පිස්සු කෙල්ල නේද මෙතනට ආවේ කියලා. දැන් එතකොට ඒ වගේ මේ හැඟීමක් එද්දි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් එවැනි හැඟීමක් එද්දි මම අර මාතුන් එක්ක පිස්සු කෙල්ලලා මෙතනට ආවා කියන ස්ටෑන්ඩ් එක අරන් අර උපේක්ෂාවෙන් බැලිය යුත්තක්ද කරන්න ඕනේ නැත්නම් මගේ අර එන මාන්න අර මේ මෝහ ගතිය දිහා සතිමත්ව බැලීමකින් යුතුවද කටයුතු කරන්න ඕනේ කියන එක සම්බන්ධව මට මේ දැනගැනීමට අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් වෙන්නේ මොකද්ද? දැන්ට යන මානසිකත්වය මොනවා ඒකද? ඒක හැම වෙලාවෙම ෆීලින් එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒක සමහර වෙලාවට අර ගිහි ජීවිතේ කරපුව මතක් වෙද්දි හිතෙනවා මේ නඩුව පිස්සුත් එක්ක මම දැන් උන් එක්ක බලද්දි දැන් අර හිතට සතුටක් එනවා පොඩි උසස් තැනක වගේ ඉන්නවා කියලා. ඒ උසස් තැනම තමයි මට අර සීලබ්බත පරාමාස කියන ගතියට දැනෙන්නේ. දෙක තඩමාරු වෙන වෙලාවෙදී වරින් වර එනකොට මොකද්ද තමන් ගන්න පියවර? තමන් දැන් pragmatically what is your methodology? දැන්ට මගේ මෙතොලොජි එක ස්වාමීන් වහන්සේ මම අර විදියට ස්ටෑන්ඩ් එකක් ගන්නවා මාත් මුන් එක්ක මේ 21ක් අවුරුදු පිස්සු කෙලියා. ඉතින් මන් දැන් කවුද ජජ් කරන්න මේ මාස 2-3ක් මෙහෙට ඇවිල්ලා මං කවුද එහෙම ජජ් කරන්න කියන ස්ටෑන්ඩ් එක අර ගන්නවා මම. මේක යන් ඉතින් හොඳයි. උඹ විතර දන්නේ නැහැ අපි ඔතෙන්දී ඔතන ඉඳලා නැහැ. ඔතෙන්දී කියන්නේ මම අවුරුදු 26 දී පිස්සු කෙලිල නතර කරේ නැහැ. අවුරුදු 10ක් ගියා බ්‍රේක් ගහ ගන්න. ඒත් කට්ටිය කියනවා බ්‍රේක් ගහලා කියලා තාම මම දන්නවා බ්‍රේක් අහන්නේ නැහැ. ඉතින් ඒ නිසා උඹයි කියන එක කොලේක ලියලා තියපුවා. ඔව්වට න්‍යායම නැහැ. ඔබට සමීකරණ නැහැ. ඔබට මේකයි හදික මේ ඉද මේ ඉදම්
සත්‍යාබිනිවේෂී දාන්නේ ඕක ලියලා තියෙනවා මෙන්න මෙහෙම මම එදා හිතුවේ. තව ඉස්සරහට නෝක රිෆයින් වෙනවා. උතන් තමයි අනිච්චක් කියන්නේ. ඕක කියවන මෙන්න මේක සිස්ටම් එක කියලා නිච්චන්නේ. මේකට උත්තරයක් තියෙනවා කියලා සමීකරණ ඉතින් ඔක්කොමලා හිතනවා ගුරු මුස්ටියක් කියලා කවුරු ළඟ ඔකට උත්තර ඇති කියලා. එහෙම නෑ. මේ ලෝකේ එහෙම බැස ගන්න දෙයක් නෑ. ඒකයි බුදුසසුනේ මේ සත්‍ය කියන වචනේ අඳුනා දීමෙන් කෙරුවේ. අනික් ගොල්ල කරලා තියෙන්නේ ඒකට නීති හදලා රාමු දාලා අපි කොටු කරන්න හදලා. අපි ඒකට කියන්නේ ආරූඪ කරනවායි කියලා. අනේ නොදකින් නොපතන් නදෝමකින් මට එහෙම කෙනෙක් මුලිච්ච වෙන්නවත් එපා. ඊට පිට වෙඩි උදා මොනවාක්වත් දන්නේ නැති නිකම් පිස්සෙක්. මොකද මනසට සීලබ්බත පරාමාස නැහැ. මොකද පිස්සු කෙල්ලේ ගන්නේ. ඌළඟ නෑ. අනික් කට්ටිය ගාව තමයි ඒ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි රට කරවන්නේ. ඒගොල්ලෝ තමයි මේ කඩුකස්ථානද පිත්තල බොත්තම් කියගෙන ඉන්නේ. ඒ හරි ගසගෙන යන. ඒ ප්‍රශ්නේ නෑ. මොකද ඒගොල්ලන්ගේ ලෝකෙට අපි යන්නේ නැතුව හිටපුවාම ඉවරයි. හැබැයි ඒ වුණාට අපේ ලෝකෙට ඔය වගේ මේ චෝදනා ස්වරූපේ විවේචන ස්වරූපේ රිංගනවා මේක. අපි මේ වෙලාවේදී කතා කරලා කියනවා. හැබැයි Tamange ක්‍රමයේ එලි දක්වන්න ඕන. මම මෙන්න මෙහෙමයි ඔක ඇත්තට තියෙන ජාම බේර ගැනීම. ඒ මේ ඥාන තිලක නෑ ඥාන මොකටද වහන්දවසක නෑ මේ ළඟදී අපවත් වුණා ජර්මන් හාමුදුර කෙනෙක් පුදුමාකාර මේ ක්‍රමයකට ජීවත් වුණේ දොඩන්දුවිත් හිටියා ඥානදීප හාමුදුරෝ ඉතින් ඒ ශාන්ති ගැන චරිත කතාව ලියලා තියෙනවා ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපේ කටුකුරුන්දේ. ඒකෙදි කියලා තියෙනවා මේ සංඝයාගේ බරපතල ආපත්‍යයක් තමයි සංඝාදිශේෂ. ඉතින් මේකෙන් ගැලවෙන හැටි නම් මන් දන්නේ නැහැ. හැබැයි පුතු මොන්න දහං ගැටයක් හරි දාලා ඔකෙන් බේරියන්. ඒක අවසානයේ දක්වම වද දෙන ප්‍රශ්නයක් මේ ලිංගික ප්‍රශ්නේ. ඒ නිසා අපිට කාටවත් කියන්න තෝ එහෙම කරලා අහුවෙන්න එපයි කියන්න බෑ. මොකද මම හෙට වෙනකොට මට මොනවා වෙයිද දන්නේ නැහැ. පුළුවන් දහං ගැටයක් දාපන් මල පන්න ගන්න එපා. විචික්කමනේ වෙන්න දෙන්න එපා. එවෙමයි අහන්න එපා. කොහොමද ඒක කරන්නේ කියලා ඒක අමාරුයි. ඉතින් ඒ ශාන්තික නොකිය ඉන්න තිබුණේ වාක්‍ය ටික. කියන්නේ හැම කෙනෙක්ම ඉන්නේ කඹේ. පීදාරේ උඩ ඉන්නේ. නැටුවොත් කැපෙනවා. නැත්තම් වැටෙනවා. ඒ නිසා අපි පුදුම බය බොයි කියාගෙන අර පිටේ වනේ තියෙන මීම වගේ ඉන්නවා. පිටේ වනයක් නෑ හැබැයි. ඒකට අර වනේ තියෙන මීම වගේ පඳුරු ලඳු පඳුරු අස්ස රින්ගන්න නැතුව ඉතින් අර ඔලොමොල නැතුව රින්ගනවනම් මුකුත් වෙන්නේ නැති වෙන්න පුළුවන් පිටේ වනයක් නැති නිසා. නමුත් නිකන් සාරිපුත්‍ර සාංශ කියන්නේ අංකඩිච්ච ගොනෙක් වගේ වසල දරුවෙක් මිනි ඔලු කට්ටකට පිටිසිඟා යනවා වගේ. එහෙම නැත්තම් මේ උමා කීපයක්ම කියනවා. මේ බ්‍රාහ්මණ කුලේ අවුරුදු 16 වෙන ත්‍රිවේදයේ ඉගෙනක බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා බුදුරජාණන්සේගේ අග්‍ර ශ්‍රාවක දකුණස්සව් වෙච්ච එකනා කියනවා මම වසල දරුවෙක් වගේ ස්වාමීන් ළඟට යන්නේ. අංකඩිච්ච ගොනෙක් වගේ අනින්න තියා ඒක අත ගෑවත් රිදෙනවා. මේ ඔලු කට්ටකට මිනි ඔලු කට්ටකට සිඟා කන තීර්ථක දරුවෙක් වගේ මම හිඟා කන්නේ. ඉංගන දරුවෙක් වගේ තමයි මම ජීවත් වෙන්නේ. මේ මොකද මේ බෑ බේරිලා ඉන්න මේ ලෝකේ. ඒ ආගේ ප්‍රතිපදාව ඒ ඔබේ ප්‍රශ්න ඒ හැමදෙරෝ දෙන මගේ සිස්ටම් එක ඒ සිස්ටම් එක තමයි ඔය. ඒක අපි එලි කරමු. ඒක දොස් තියනවා නම් කට්ටිය හදයි. මොකද හැම කෙනෙක් ගාම ෆෝමියුලා එකක් තියෙනවා. ගැල විද්‍යාව කියලා ෂේප් න්‍යාය කියලා එකක් තියෙනවා. අහලා තියෙනවද? ඒ ෂේප් න්‍යාය තමයි. එච්චරයි. අපි හිතනවා ඊට වඩා හොඳ එකක් තියෙනවා. ඇත්තේම නැත. එහෙම දෙයක් ඇත්තේම නැහැ. ওই තියෙන එකවත් කියාගන්න බැරිකම අපිට තියෙන්නේ. වාචාලයා කියනවා. ඉතින් ඒව කට්ටිය ලියාගෙන මේ වෙලාවදී කළ යුත්තේ මෙහෙමයි කියලා විශ්නද ඔය කියන தත්ත්වෙ හෙට නැහැ. හෙට වෙනකොට වෙන தත්ත්වයක්. ඔය නීති ඒකට දාන්න බෑ. ඒ කියන කට්ටිය ඒ ඔක්කොම ඉතිහාසය ලියාගෙන ඔය ඉතිහාසය ලියලා තියෙන දේශපාලන මිසක සත පහකට වැඩක් නැහැ ලෝක ඉතිහාසයේ. දේශපාලනඥයා මේ තමන්ගේ પરම්පරාව පෙන්වන්නයි දිනපු හැටි කියන්නේ දිනපු එකාගේ ප්‍රලාපයක් විතරයි ඉතිහාසය කියලා කියන්නේ. ඉතිහාසයේ තියෙන අපි ඥානගතව සෛලයක් පාසා. ඒක අපිට බොඩි නොලෙජ් එකේ තියෙනවා. ඒක අපෙන් අයින් කරන්න බෑ කාටවත්. වෙනකොට වැඩක් කරනකොට ඒක වෙයි. ඒ දෙයි වෙයි. ඒකට කියනවා natural reaction කියලා action කියලා. ඕකට ෆෝමියුලාස් නැහැ. අවසරයි සොයන්නාංශ. සීලබ්බත පරාමාස පිළිබඳවයි මේ ප්‍රශ්නයත්. උදාහරණයක් විදිහට ගත්තොත් සොයන්නාංශ දැන් සීලබ්බත පරාමාස මගේ ප්‍රශ්නේ තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ආකාරයේ වැරදි සිල් උද්ගත වෙන්න පුළුවන්ද? සාකච්ඡාවේදී අහන් ඉන්නකොට මට දැනෙච්ච ප්‍රශ්නයක් ඒක. නමුත් අපි ගත්තොත් එහෙනම් බුදුහාමුදුරුවෝ පුද්ගලයට ඇති වෙන්න පුළුවන් සීලබ්බත පරාමාස. වැරදි සිල් පිළිබඳව විශේෂයෙන්ම ත්‍රිපිටකයේ විග්‍රහයක් කරලා තියෙනවා.
දැන් ඔය කුක්කර උත ඒ වගේ ඒවා. ඊට අමතරව මට මතක් වුණා ධම්මපදයේ එක්තරා තැනක දක්වලා තියෙනවා නනග්ග චර්යා නජටාන පංකා නානාසකා තණ්ඩිල සායිකාවා රජෝ ජල්ලං උක්කුටි කප්පදානං සෝදෙන්ති මච්චං අවිතින්න කංකං කියලා. එතකොට මේ පුද්ගලයෝ Tamanට හරි කියලා හිතන එහෙම නැත්නම් නිර්වස්ත්‍ර වෙන්න එක. ඔළුවේ ජටා බඳින එක. එහෙම නැත්නම් බොරළු උඩ සැතපෙන එක, කටු උඩ සැතපෙන එක. එහෙම නැත්නම් හරක් වගේ ඉන්න එක, බල්ලෝ වගේ ඉන්න එක. මේ ආකාරයේ නොඑක් විදි වැරදි සිල් ක්‍රම අනුගමනය කරලා තියෙනවා. ඒතර බුද්ධ දේශනාව අනුව ගත්තොත් එහෙම බුදුහාමුදුරුවෝ ඒ ආකාරයට ඇතිවිය හැකි භික්ෂුවකට හෝ ගිහියෙකුට ඇතිවිය හැකි සියලුම ආකාරයේ වැරදි සිල් ටිකයි දෘෂ්ටි ටිකයි දක්වලා තියෙනවා. ඊට අමතරව ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ අනුව වෙනස් ආකාරයේ සීලබ්බත පරාමාස ඇති වෙන්න පුළුවන් මගේ ගැටලුව. ඒකත් එක්කම චෝදනාමුකයෙන් මම ඇහුවොත් එහෙම දැන් අපිත් සමහර වෙලට මේ ආරණ්‍ය වශයෙන්ුත් අපි වැරදි සිල් අනුගමනය කරනවානේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර අය වැරදි සීලයක් විදිහට දක්වනවා. එයා මස් මාළු කන්නේ නැත්නම් එයාගේ සීලය ඒක තමයි. එයා ඒක උත්තුංග කරලා උසස් කරලා දක්වනවා අනිත් අයව පහත් කරනවා. එතකොට ඒ වගේ ගත්තොත් අපි අඩු වැඩි වශයෙන් අපි අර බුද්ධ දේශනාවටත් එහා ගිහිල්ලා මං කිය චෝදනා මුගෙන් ගත්තොත් අපි නිස්සාරණ වනේත් ඒ වගේ වැරදි සීලක ඉන්නවා. මොකද මේ මස් මාළු සම්බන්ධයෙන් අපේ කතිකාවතේ තියෙනවා කියලා අපි බුද්ධ ආඥාවටත් උඩින් ගිහිල්ලා අපි එහෙම සීලයක් මේ නිස්සාරණ වනයේටත් ආරෝපණය කරලා තියෙනවා. ඒතර මගේ දෙවෙනි ප්‍රශ්නය තමයි එහෙම අපි බුද්ධ ආඥාවටත් උඩින් ගිහිල්ලා මේ වැරදි සීලබ්බත පරාමාසයක් ගැනීම අපි වැරදි නේද? ඒක දෙවෙනි ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්නේ ඒ වගේ සීලබ්බත පරාමාසයක් අපි දැක්කම ඇයි අපි කතිකාවතේ තියෙනවා කියලා ඒක බුද්ධ දේශනාවට අනුගත වෙලා වෙනස් නොකරන්නේ? ඔන්න ඔක තමයි සොයන්නන්ස මගේ ගැටලුව. වෙනස් කරන්න පුළුවන්. මෙතන වෙනස් කරනකොට ගිහිල්ලා කරගන්න. දැන් මන්නේ මෙතෙන් ආවේ. මෙතන බොහොම ජයයට විරාජමානව වැඳෙනවා. මම මේක සිලෙක්ට් කරනවා. මෙතන තියෙන වෙන කල්ට් එකක්. ඒ කල්ට් එකට මම කැමතියි. මේකට කියන්නේ නැහැ නේ වරින් කියලා. කාටවත් කියන්නේ නැහැ. ඉතින් බුදුදහමෙන් අහනවා ඔබ වහන්සේ අභ්‍යාගත ප්‍රශ්නට උත්තර දුන්නට මම සිවුරක්. බුදුදහම කියන්නේ මමට හින්ද කිව්වද? උඹ කිව්වට ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඉතින් උඹට මං කිව්වද එහෙම එකක් කියලා. ඒ නිසා අපි කවදාකවත් එන්න මේ වරෙන් කියලා කියන්නේ. එහෙම කිව්වොත් වරෙන්තු කෙරුවොත් අපිට ওই ප්‍රශ්නට උත්තර දෙන්න. ඉතින් මේකේ ඉන්න තාක්කල් මේකේ නීති රකින්න මේකේ අම්මට්ටමට ආවට පස්සේ වාට තේරෙයි මේට වැඩිය හොඳ දේවල් තියෙනවා. හොඳ සංස්ථා තියෙනවා. ඒකට යන්න මේකෙන් කිසි බාධාවක් නැහැ. මේකේ තියෙන්නේ අර තමන් හිටපු තැනේ යම් මට්ටමකට සුද්ධ කරලා දෙනවා. වැරදි වචනයක් පාවිච්චි කරා බුදුජානකේ සියලුම සීලබ්බත නම් කරලා තියෙනවා කියලා. එහෙම කන්නේ නැහැ. බුදුන්සේ කිසිම තැනක අර කියලා රවුමක් ඇඳලා පෙන්නලා ඇති. රවුම කරකවල බාගෙට නතර කරලා තියෙන්නේ. අටුවාචාර්ය මන් තමයි හිස්තන පුරවන්න හදන්නේ. මේ 100ක් රවුමක් ඇඳලා තියෙනවා කියලා. එන්දනම් විඥානේ. රවුම සම්පූර්ණ විඥානේ. විඥානේ කට ඇරලා තියෙන්නේ. සංස්කාර වලට හිඩ තියෙනවා. අපි හිතනවා මේ රවුමේ ඇතුළ පිට තියෙනවා. ඔය අර ෆොටෝ එක ඇඳලා තියෙනක බලා ගන්න වෙලාවක. ඒක සෙන් බුද්ධාගමේ බොම් ප්‍රසිද්ධව කියන කිසිම දෙයක් බුදුන්සේ කේවල පරිසුද්ධෝ කියලා නැහැ. එහෙනම් නිවන් දකින්න දෙයක් නැහැ. සීලේ කේවල පරිසුද්ධ දුන්නා නම් බුදුජානක තිල්ලා කරන්නේ තියෙන්නේ. අපිට තියෙන මේ වලිගල්ලානේ යන්නේ ඒක විතර නේ අපිට රකින්න දෙයක් නැහැ නේ. ඉතින් ඒ නිසා අපි යම් තැනකට යනකොට අපි ඉන්න තැනින් ඉහළට යන්න ඒ පද්ධතිය පිළිගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. පද්ධතියට යායුතුයි කියලා බුදුහාමර ජීවිතයක් දාලත් නෑ. මටත් නෑ. මමත් නෑ බැඳිලා. ගියාට පස්සේ එතන ඉඳී යුතුයි කියලා ඒකුත් නෑ. හැබැයි එතන ඉන්නවා නම් ඒකට වාද කරන්න එපා. ඒක ලොකු සාංශේ පැහැදිලිව කියලා තියෙනවා. ඔබ යම් තැනක ඉන්නවා ඒක හොඳම තැන කියලා හිතලපන්. ඒ දේ හොඳ නම් ඒ තැන හොඳ නම් ඔබ එතෙන්ට ගියාට පස්සේ උඹට ඊගාව තැන පෙන්නයි. යන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමඩක්වත් උද්‍යප්පේ ඥානින් එහාට භාවනා කරුවා නම් සීලබ්බත පරාමාස නැහැ. මත්මාලු කන තැනකද නොකා හිටියත් නොකන දැනලා කෑවත් එයාට බාධාවක් නැහැ. ඒ නිසා ඒ වැනි පද්ධතියක් හදනකොට රාමුව ගහනවා. ඊට පස්සේ පද්ධතිය මාව සිලෙක්ට් කරන්නේ මමනේ පද්ධතිය සිලෙක්ට් කරන්නේ. තේරෙනවද මන් දන්නේ. එතකොට මං ගිල්මකට පද්ධතිය විචිනේ කරන්න පුළුවන් බැරි නෑ. ගත්තට පස්සේ ගෑණිකේ දොස් හොයන ගත්තාම මොකද වෙන්නේ? දීගේ නෙවෙයි දික්කදාදී. අද ඒකයි වෙලා තියෙන්නේ. ඉස්සර වගේ පොරොන්දම් බල්ලත් නෙවෙයි දැන් දැක්කොත් පත්මාවතිනේ. ඒකනේ අහලා බැඳ මං නෙවෙයි ආලා බැඳ මං. ඉතින් අහලා බැඳලා ඒකට අම්මට තාත්තනේ දොස් යන්නේ.
දැන් මේක ආල බැඳ නිසා කරගන්න දෙයක් නැහැ. නිසා අපි මේ වැවිදි වෙනවා, විවාහ වෙනවා, කොයි එක කෙරුවත් ඒගොල්ලෝ ලස්සනට ප්‍රතිපත්තිය පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් ඒක උඹනේ තෝරන්නේ. ප්‍රතිපත්තිය කියලා මෙහෙවරේ උඹ මේ ප්‍රතිපත්තියට නවන්දින් කියලා එහෙම එකක් ඇත. එහෙම තියෙනවා නම් භයානකයි යන්නත් එපා. ඒ නිසා සීලබ්බත පරාමාස සම්පූර්ණ කරුවොත් මම හිතනවා ආර්ය භූමියට යන්න පුළුවන්. යන්නම බැරි වෙනවා. මේ ඉදමේව සත්‍යං ඉදං සත්‍යමේව සත්‍යමේ ඉදං තච්ඡාබිනිවේසෝ. මේ සත්‍ය කියලා බැහැගත්ත ගමන් ඒ මනුස්සයා විතර අසත්පුරුෂයෙක්. ඒ මනුස්සයා විතර දලදඬු මිනිස්සෙක්. ඒ මනුස්සයා විතර හදන්න බැරි කෙනෙක් නෑ. එයා මේ සංඥා චිත්ත මට්ටමේ නෙවෙයි ඉන්නේ. එයා දික්ටි මට්ටමක ඉන්නේ. බුදුරජාණන්සේ උත්සාහ කරන්නේ නෑ. ඉතින් ඒක මේ අර බුදුරජාණන්ගේ පේස කන්දරක සූත්‍රේ මම හිතන්නේ ඒ පේස කියන එක කතා කරලා තියෙනවා. ආනන්ද මේ මනුස්සයා තව පොඩ්ඩක් මේක මං කියන දේ අහුවනම් මිනිහට සෝවාන් වෙන්න ඉඩ තිබුණා. එයා ගෙදර වැඩ තියෙනවා කියලා ගියා. එයාට අවස්ථාව මග ඇරියයි කියලා. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා කියනවා අපි කෙරේ අනුකම්පාවෙන් භාගතුන් වහන්සේ කියන්න හිතාපු ටික අපිට කියන්නයි කියලා. ඒ ටික දැන් තියෙනවා අපි ගාව. නමුත් මේ මනුස්සයාට කරගන්න බැරි වෙනවා. ඉතින් බුදු කෙනෙකුටවත් ගොඩ දාගන්න බැරි මට්ටමට යනවා. එයා හදා ගන්නවා ගොළු බෙලි කට්ටක්. එයා හදා ගන්නවා ගොම්බෙලි කට්ටක්. හදාන් ටක් ගාලා ඇතුළට යනවා. ඊට පස්සේ බුදුන්ස් කියන යන්න එපා, කට්ට බින්දින්න එපා. මම භයානකයි. ඒ බැරි දේවල් තියනවා ලෝකේ කරන්න. පැවිදුණයි කියලා, සෞතුණයි කියලා, ශාස්ත්‍රුන් වහන්සේලා උනකුණයි කියලා ඔක්කොම කරන්න බෑ. ඒ ප්‍රධාන වැරද්ද තමයි බුදුන්සේ ඔක්කොම සීලබ්බත පරාමාස කියලා තියනවා කියලා කියනවා. එහෙම කන්නේ. කියවන්න දීඝනිකායේ මේ චුල්ල සීල, මජ්ක්‍ධිම සීල, උත්කෘෂ්ඨ සීල කියන එකේ මොන තරම් දේවල් කියලා තියෙනවද කියලා. නිදර්ශන සහිතව එදාත් පැවතිච්ච ක්‍රමයේ අංග සම්පූර්ණයි කියලා විතරක් හිතන්න එපා. ත්‍රිපිටකේවත් ඔය ඒක ප්‍රශ්නයක් එයි. මේ ත්‍රිපිටකය කියලා කියන්නේ රැඳපු රවුම. ඒක වහලා නැහැ පෙට්ටියේ. ඒතර ඒ ටික වහන්නේ කවුද? ඒ ටික වැහුවොත් නිවන් දකින්න බෑනේ. ඒ ටික උඹ වහ ගන්න ඕනේ. උඹ හරි ගස ගන්න එක. ඉතින් ඒක කවුරුත් වහලා දීලා හරියන්නේ නැහනේ. දැන් මේ ශරීරයේ තියෙන හිල් නැමේ නිසා අපි ජීවත් වෙන අපි තමයි මස්පිඩු වලින් ජීවත් වෙන්නේ නෑ. ඔය හිල් නැමෙන් ජීවත් වෙනවා. ඒකේ හිලක් වහලා බලන්න මොකද වෙන්නේ කියලා. අපි හිතන මේ මසල්ස් වලින් ඇට වලින් මොලෙන් ජීවත් වෙන්නේ කියලා. ඔය හිල් නැමෙන් ජීවත් වෙන්නේ. අපි හිල් වලට කියන්නේ මේ බංගුර වෙලා කුණු වෙලා ඕජාව ගලන දේ කියලා හිල් වලට දොස් කියනවා. වැඩි තියෙන්නේ හිලේ. කාමරයක් කියලා කියන්නේ බිත්ති අතර කියලා හිතුවට කාමරය කියන්නේ මැද තියෙන හිස් තැනට. කාමරේ බිත්ති ගන්නකොට කාමරේ හිස් තැන මොකුත් වෙන්නේ නැහැ. මහායාන බුද්ධාගම කියනවා කලයක් කරනවා කියලා මැටි කට්ටේ කැඩුනට ඇතුලේ තියෙන හිස් තැනට මොකද වෙන්නේ කැඩෙනවද? කලෙ පොලි ගව කැඩුනට. ඉතින් ඒ වගේ අර ඒක තුල කටක් තිබුණ නැත්නම් කලයක වටිනාකමක් නැහැනේ. කාමරේක දොරක් නැත්නම් වටිනාකමක් නැහැනේ. ඒ වගේ මේ ඕවර් කයත් අර හිල් තමයි ප්‍රශ්න තියෙන්නේ. අපි හිතාන ඉන්නවා තියෙන මස් පිඩු වලයි මස් ලොඹු වලයි ප්‍රශ්න තියෙන්නේ කියලා නෑ. හිල් වල ප්‍රශ්න තියෙන්නේ. හිල තමයි අර චක්‍රේ කටහැරලා තියෙන කෑල්ල. ඒක පෙන්වන්න බෑ ඔය පර්ෆෙක්ෂනිස්ට්ලාට. ඔය ඩොට් ලයින් එකක් දාලා වහලා දාන්නෝ කියනවා මේ භවංග ගැනක් දාලා හරි. ඉතින් ඒක දැනෙනකොටම තේරෙනවා මේගොල්ලෝ අර හිල් නමේ වහන්න හදනවා. වැහුවට පස්සේ කක්ක කරන්න තියෙන එකේ හිල වැහුවොත් එම අපස්මාර එන්නේ. භයානක ලෙඩක්. ඔය හිල් නමේ කෝක වැහුවත් අපස්මාර. ඔය දෝරා වැగిරෙනව නම් අපස්මාර නැහැ වෙන ලෙඩක් එන්න පුළුවන්. වාපිච්චෙම් දෝද. හිල් වලට පොරොප්ප ගැහුවොත් නම් පුතා විනාසයි. විනාසයි තීරි කියලා කියන්නේ දැනුම කියලා කියන්නේ ඔය හිල් වලට පොරොප්ප ගහන දේවල්. ගහන්න එපා. බඩේ ලියන්න හදනවා කියලා පොල් මුඩක් ගහලා හරියනවද? නරියයි යෝලායේ කතාව තියෙන්නේ. ඊටපත් ටික තීරම කාලා බාල්කයක එල්ලිලා ඉන්න පොල් මුඩ ගාගෙන. ආවා ගිහිල්ලා එනකොට නැටටදී කැන්දකල හොයනකොට අඩුවට හරි අසාධ්‍යයි. ගලව මචං පොරොප්පේ කියනවා ගලවපුවාම ඔක්කොම ටික ආවගේ ඇඟේ. අර බාල්කෙ එල්ලිලා ඉන්නේ. අර කනබල්ලන් ගහිල්ල වගේ. අද ඉන්න අම්මන සමාජයේ අද මේ තියාගෙන හදලා තියෙන නීති පද්ධතිය දිහා බලනකොට මානකම කියන්නේ රහත්කමක්. අපි එකම නීතියකටත් යටත් නැහැ. ඕන යටත් වෙන්න පුළුවන්. මං ඊයේත් ගිහිල්ලා පැය දෙකක් තුනක් ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගාගෙන ආවා. ඒවට පස්සේ මං කොහොම මෙච්චර සමාජික වැඩ තියේදී මමත් කැමති නෑ ඉන්ජෙක්ෂන්. මං කොහොමඩක්වත් කැමති නෑ. මං ආවේ මේ අනුගත වීමක් වශයෙන්. සමාජය හොඳයි කියන නිසා නෙවෙයි. සමාජයේ කියන්නේ මං කළ යුතුම කියන යුතුයත් මටත් නෑ. මං ගිහිල්ලා මම මේක කරගෙන ආවා.
මම මේ ෆොටෝ එකක් තරංගම මොකද නැත්තම් කවුරු පිළිගන්නේ නැහැ නේ බොරු කරවයි කියලා හිතනවා. ඔය ගිහිලා ඉන්ජෙක්ෂන් ගන්න නැතුව ඇති කිය. මේ අපිත් එක්ක ඉන්නේ අකුත් එක්ක මොන මගුලක්වත් කියලා වෙරෙන්නේ නැහැ. අත්ත මොන જાති කෙරුවක්වත් වෙරෙන්නේ. වෙයි ඒ නිසා මාත් කරන්න තියෙන්නේ කොලයක් අස්සම් කරගෙන ආවිල කියන මේ උඹලා අකුරු තේරෙනවද? මෙන්න කොලේ. ගිය ගමන් කිව්වා මේක මගේ කොලේ නෙමෙයි කියලා ගියා ආය උපැන්න සාති කාර්යාලයට යනකම් ගියා. උඹන්තික පොත වැරදි කියලා. මම කොහොමද ඔය කාඩ් එක මට ඕනේ මොකද ඉස්සරහට තියෙන චරිත සාතිකේ ඔච්චරයි. ඔය මහානකමක්වත් උපසම්පදාවක්වත් භාවනා කරපෙ නෙමෙයි සයිනෝපාම් ප්‍රශ්නේ. ඒක වෙන කුඩු හරපයක්. ඒක වෙනම කතාවක්. ඒකනේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒකට අනුගත වෙන්නේ මේ සිංහ සුප්පා දෙවි කියන්නේ දරුවන් හන්දා කරනින් මේ බන්දා ස්වාමීනි මම ඔබ වහන්සේගේ දෝෂයක් දැක්ක නෙවෙයි. මම මේ කැලේ ජීවිතේ අකමැති නිසා නෙවෙයි. දරුවෝ කියනවා ශිෂ්ටාචාර වෙන්න ඕනේ කියලා. ඒ නිසා සිංහ බාහුගේ කර උඩ ඉඳගෙන තව පොඩ්ඩකින් මේ සිංහ බාහු මේ සිංහ සීවලිත් කතාද බඳිනවා. අයියා මන්නංගිව කතාද බඳිනවා. ඒ අම්මා ඒ පුතාගේ අනික් කරේ වාඩි වෙලා යනවා. තව පොඩ්ඩකින් මේ පුතා ගිහලා තාත්තා මරනවා. දරුවන් හඳා කරන්නේ මේ බන්දා. ඉතින් ඒක ඉතින් අමුතුම මේ මිකම් අමුතුම ප්‍රහෙලිකාවක්. ඒක ambiguity situation එක. ඉතින් එහෙම කරන්න නැතුව බෑ. ඉතින් කවදාකවත් බුදුන්සේ කිසිම දෙයක් අංග සම්පූර්ණ දේශනා කළා නැහැ. එහෙම නැහැ. ඉතින් ආයේ අපිට කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් තියෙනවා. අපිට කරන්න දෙයක් තියෙන්නේ මේ පාර ඇඟිල්ල දික් කරලා තියෙනවා. ඇඟිල්ල දිගේ බලනවා තමයි හඳ පේන්නේ. ඇඟිල්ල යගේ නෑ හඳ. එතෙන් තමයි අපිට වැරදිච්ච තැන ධම්ම විනය දෙකේ වඩාත් වැරදුනේ අභිධර්මයේ. ධම්ම විනය දෙකේ නෝන දන්නවා මේ ඇඟිල්ල පාර දිගේ ප්‍රොජෙක්ෂන් එක හොට පැත්තට හඳ පේන්නේ කියලා. නැත්නම් ඇඟිල්ල යගේ බැලුවට කුරට ඇඟිල්ල යගේ හඳ නෑනේ. ඒක දිගේ ප්‍රොජෙක්ෂන් එක යන්න ඕන. අභිධර්මයේ කියනවා අංග සම්පූර්ණ දේශයක් ලබන්න ඔක්කොම දැනගෙන තියෙන මේකේ තියෙනවයි කියලා. එතනම ඉවරයිනේ. එතනම ඉඳන් මේ සත්‍යා බිනිවේෂයක් යනවනේ. මම ඒක ගැන ස්තුතිවන්ත වෙනවා ධම්මික හමුදුරණ සහ ඥානানন্দ ස්වාමීන් වහන්සේට. වෙන කවුරක්වත් ඔහොම කියන්නේ නැහැ. ඒ දෙන්න කතා කරලා කිව්වා මේ දෙයියොමට අංග සම්පූර්ණ එකක් කියලා ඔක පැලිරක් තියෙනවා. ඔගේ අනිච්ච දුක්ඛන් තුනම තියෙනවා. කවුරු හරි දුන්නොත් මේක අනිච්ච නෑ දුක්ඛ නෑ අනාත්ම නෑ කියලා පරිසම්බයන් අනිවාර්යයෙන්ම ගන්තියක්. අනිවාර්යයෙන්ම ගුණ්ඩුවක්. හැම එකෙම ওই හිල් තුන තියෙනවා. ওই හිල් තුන වහන්න බෑ. කේවල පරිපූර්ණ මොකක්වත් නැහැ. ඒක තමයි නිබ්බාන දෙකට කඩලා පෙන්නන්නේ. අනුපදිශේෂ සෞපදිශේෂ කියලා. මේ දැන් අපි අනුපදිශේෂ නිර්වාණ ධාතුට යන මිසක සෞපදිශේෂ වෙන්නේ ඉවරම වෙච්ච දවසේ. ඒකට යනවා නම් කට්ටිය ඉන්නේ නැහැ භාවනා කරන්න. පිරුම් පාණක නිවන කිව්වොත් එහෙම. ඒයිද මේකට ඕනේ භාගයට පිරුම් පාලා ශිල්ප දක්වන්න. භාගයට පිරුම් පානෝ කියන දැන් උඩින් යන්න පුළුවන් නේද? මේ ඉතින් ලොකු සාන්ති කියනවා යන්න පුළුවන් ඔය කපුටෝ යන්නේ. කපුටොත් යන්නේ ඉතින් ඕකේ ආයේ මේ මහ ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒකට මේ නිවනත් එක්ක සම්බන්ධයක් නැහැ. ඉතින් සීලබ්බත පරාමාස කියලා කියන්නේ ශික්ෂා තුනෙන් බාල මේක. ඒකයි කම්මසගත ඥාන සම්මාදිට්ඨිය දෙක අතර කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. කර්මේ සහ කර්මඵලයේ ක්‍රියාත්මක වීම සහ සීලබ්බත පරාමාස කියන දෙක හුරස් වෙන තැනක් වෙනවා. ඒක තර්කයට අහු වෙන්නේ නැහැ මොකුත් නැහැ. හැබැයි වෙනකොට මේ මනුස්සයා ඒකට ගිහිල්ලා ඉවරයි. මෙහා පැත්තේ ඉන්න තාක්කල් සීලබ්බත පරාමාසයේ නැත්තම් සීල වෘත්තයයි කර්ම ශක්තිය දෙක අතර කර්ම ශක්තිය ධර්ම ශක්තිය වහලනවා. සීල ශික්ෂාව කර්ම ශක්තියෙන් ධර්ම ශක්තියට පාර පෙන්නනවා. ඒ නිසා වැඩි හරියක් බහගෙන ඉන්නේ කර්ම ශක්තියේ. හැබැයි ඉවරලා තියෙන කර්ම ශක්තිය ඉවර කරන තැන ධර්ම ශක්තියට යන තැන. ඒකට කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ඉඩ දෙන්නේ නැහැ. ඒක අල්ල බදා ගන්න ගතියක් තියෙනවා. ආගම තියෙන්නේ අටුවාව තියෙන්නේ අභිධර්මයේ තියෙන්නේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන ට්‍රැප් එකට අහුවෙලා. ඉතින් ඒක හොඳයි. ඒ මට්ටමේ ඉන්න අයට ඒක හොඳයි. හැබැයි යන කෙනා දැනගන්න ඕනේ මේකේ පැලිරක් තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්තම් කියලා හිලිතුණක් තියෙනවා. ඒක දකින්න එක රන්ද්‍ර ගවේෂි නෙවෙයි. වැරදි හොයන එකක් නෙවෙයි. ඒක දැනගන්න ඕනේ කියලා ඒක ෆිලොසොෆි එක දර්ශනේ ඒක පෙන්ලා දෙනවා. දර්ශන කියලා කියන්නේ දර්ශන කියලා කියන්නේ නෙවෙයි දර්ශන නෙවෙයි. නෑ ඒක කොහොමඩක්වත් වෙන්නම බෑ. රට්ටේ ගාලා තියෙන එක විතරයි පොඩි අප්සෙට් එකකට තියෙන්නේ. නැත්නම් ඒ දර්ශන නෙවෙයි. ඒකේ පැහැදිලිව පෙන්වනවා කර්මසගත ඥාන සම්මාදිට්ඨිය සහ සීලබ්බත පරාමාසං සීලය අතර කර්මසගත ඥාන සම්මාදිට්ඨිය ගොඩක් වෙලාට ඔය දේව නිර්මාණ වාදයක් වගේ කොටු කරගන්න ගතියක් තියෙනවා. ඒ හොඳයි යම් කිසි කෙනෙකුට ශිෂ්ටාචාර වෙන්නේ ඒක හොඳයි. සීලයට ගිය ගමන්
එයා සීලේ කෙලවර කියලා කියන්නේ මේකට පයින් ගිහිල්ලා තමයි. ඒ කියන්නේ පෝල් වෝල්ට් එකේදී රිට විෂිකරණ එක. ඉතින් ඒක මේ සීලේ විතරක් නෙවෙයි සත්බොජ්ජංග ටිකත් විෂිකරන්න ඕනේ. ඒකත් විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සකානුපස්සී කියලා බොජ්ජංග ධර්ම ටිකත් අතහර දානතරට යනකොට සීලේ පලාතකවත් නැහැ. අනිත් එක ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලෙ පෙනී හිටිනවා. සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා කම්ම සම්මා ආජීව මේ පෙනී හිටින්නේ අකිරියේ. කිරීමෙන් නෙවෙයි. මම නොකරපු දේ සමාදන් වෙනවා. මම කතා කරපු නැති වචනේ මට මොකක්වත් වෙලා නැහැ. මම නොකරපු කර්මාන්තයෙන් මට කිසිම අකුසලයක් වෙලා නැහැ. මගේ ජීවන රටාවෙට තියෙන අකුසල නාටින් එපිට පිට තියෙන ජීවන රටාවල මට ප්‍රශ්නයක් නැහැ. සීලබ්බත ප්‍රාවස් තමයි. මට ප්‍රශ්නයක් නැහැ. මම කරපු ටික මම දන්නවා. ඒක පොතේ ලියාගෙන මගේ account එකේ තියෙන ටික දාන්නවා. ඒකත් හැලෙනවා. ඒ නිසා මේක තමයි බුදුහාමරංගේ පිළිගැනීම හැටියට අන්තිම සංස්කාරය. තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒක විසීම නැති කරන එකක්. කියන්නේ ස්වයං මේ කියන්නේ සියදිනස ගන්න කියන වචනේ තියෙන. විහිං ඒක විනාශ වෙන එකක්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ රම්පත්ති රුල ලියලා තියා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ක්ෂය වෙන එකක්. කරගෙන කරන යනට ඒක නැති වෙන එකක්. ඒක හරියට මේ අර්ධ කාලය කියලා එකක් තියෙන ඔය රේඩියේෂන් තියෙන ද්‍රව්‍ය වලට මේ මොනවද ඒවට කියන්නේ විකිරණශීලී ද්‍රව්‍ය නිතරම ගෙවෙනවා. අර්ධ ජීව කාලය. ඉතින් කට්ටිය ඉන්න අවුරුදු 5000 අර්ධ ජීව කාලය කියලා. එහෙම එකක් නෑ. එක එක රසායනික වල එක එක අර්ධ ජීව කාලය වෙනස්. නිතරම ක්ෂය වීමෙන් පව ජාන්තිවල තඹ මේ ඉතුරු වෙනවා මේ ඇලුමිනියම් ටික. ඒ උචාල මෙවෝ ඒ රේඩියම් මොනද රේඩියම් කියලා කියන්නේ මාරි කියුරි හොයාගත්තේ මොකද? මේ නෑ එක්ස්රේ හදන එක ඒක මේ පිටකල ඉවරනාට පස්සේ ඇලුමිනියම් ටිකක් තමයි ඉතුරු වෙන්නේ. අර තියෙන ඔක්කොම අතිරේක මේ කිරණ විසි කරනවා. එක්ස්රේස්. ඉතුරු වෙන්නේ නිකන් පුස්සක් ඉතුරු වෙනවා. එතකොට ඒකට අර නම කියන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ මොකද්ද ඔය ඇතුළේ වෙනවා අපි මරුණට පස්සේ ඉතුරු වෙන කුණු කන්දලේ රහතන් වහන්සේගෙත් ඉතුරු වෙනවා. ඒ වගේ අපේ ධාතුන් වහන්සේලා රීමේ කියලා තියෙන ඒවට කියන්නේ මේ ධාතු චේති බුදුහාමුදුරුවෝ කරන ධම්ම චේති. එතකොට ඔය ධර්මයේ තමයි පිළිගන්නේ ඉහළම විදියට. ඒක තමයි මට දෙන්න තියෙන උත්තර. අවසරයි ස්වාමීන් වහන්සේ. නිරංජා. එහෙමයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න 3ක් තියෙනවා සිංහල 2යි ඉංග්‍රීසි 1යි. ඉදිරිපත් කරන්නද? නෑ ඔච්චර බලන්න හිටියද? ඕක දැන් දාවේ. බලන් හිටියා ස්වාමීන් වහන්සේ මේ කමඨාන් සුද්ධ කිරි ප්‍රශ්නද නැත්නම් මේ ධර්ම සාකච්ඡාට වගේ අදාළ එකක්ද? කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ. ඒක නම් දැන් උනත් ගත්තා නම් කමක් නැහැ. හැබැයි ඒට නෙවෙයි අනිත් ආයෙ රිට්‍රීට් එක පටන් අරගන්න. ඊගා රිට්‍රීට් එක කවුද කරන්නේ? ප්‍රියංකා වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. ඔව් නෑ ප්‍රියංකා දෙනවා එක එකකට මේ ඩුබායි වලට දුන්න කමක් නැහැ. ඉතින් 3යි නම් තියෙන්නේ අපි මේ වෙලාව ඉවර කරමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉංග්‍රීසි ප්‍රශ්නේ ඉස්සෙල්ලාම ඇවිල්ලා තිබ්බේ Dear Bante, I'm 17 years old and I have been practicing meditation for the past 2 years. Please advise me on the following experience. Thirwan Saranai. Sitting meditation. I started off by sitting down and simply closing my eyes. I was focusing on my breath, but like as before, thoughts flooded my mind. They never disturbed me, but rather showed me the tendency of the mind to analyze everything. I realized that whilst my thoughts were in the present, they wandered to hypothetical situations in the future. I started to feel overwhelmed at some point and I thought it was my flooding thought. However, the sensation turned out to be something within the center of me. It felt heavy and grounding, but not in a relaxing way. After some time, I realized that it was my attachment towards myself and to my thoughts. It felt over-consuming and I felt a strong pull towards it. After dwelling in between the thoughts and the overwhelming sensation, I heard my alarm, so I opened my eyes. Instantly, I felt like a weight had been lifted off me.
And whilst I feel that my lack of attention to my attachments prevents me from feeling overwhelmed, I still know that it is a force within me. I have long ago accepted my attachments, but only recently I felt the depth of it. So 17 years reporting about 2 years of meditation, I feel envious. Because at the age 15, I was just a Barbary. No meditation, nothing. But therefore I am so happy, and how bold he or she must be to present that report is another kind of a good thing. And this is also reporting about, I think, the thinking or flooded thinking. Am I correct? Niranja? Yes, Swami Maharaj. She's saying, I thought it was my flooding thought. Yeah, flooding. That early time when you are reporting, I even did not catch the term. So that is something simple. But for when I am analyzing, I say thoughts, pain, and the sounds. These are the three things. So whenever you are done away with the thoughts, there may be another pain problem, sound problems. So therefore now you are ready to get rid of your main impediment, but there may be some. So you have to continue, but disappearance of the thought may be another thought. I don't know whether she can understand. Can Niranja understand? Little bit, Swami Maharaj. සිංහලෙන් කියන්න ස්වාමීන් වහන්සේ. සිතුවිලි එකක් ඉදිරියට එකකින් එක එන එකක් ගැන නේද ස්වාමීන් වහන්සේ කිව්වේ සිතුවිල්ලක්. නෑ ඔබ මැට්ටා. ඔබ ඉතින් අපරාධය මේ ප්‍රශ්න කියවන්න ගිහිල්ලා අපරාධ උදේ පාන්දර දැන් මෙහෙට තාම උදේ පාන්දර. රංජනේ රංජා වෙන්න හදන්නේ. ඉතින් කොහමරි මං කියන්නේ මට හිතවිලි නැති උනා කියන එක හිතවිල්ලක් වෙන්න පුළුවන්. දැන් මට ඉස්සර ගොඩාක් හිතවිලි තියෙනවා දැන් හිතවිලි නැහැ. ඉතින් ඕක කනෙක් වෙන්නේ සද්දයක් කරා නෙවෙයිනේ. ඕක කනෙක් වෙන්නේ අපිට වේදනාවක් කරා නෙවෙයිනේ. That disappearance of the thought is another thought. It may be boosting your ego. So therefore you have to understand this is not the end of the episode. This is a kind of shifting of the shape. Thoughts become, one detrimental thought came telling all the thoughts are gone. But that is also a thought. So one has to be careful. But she is 17 years. But nowadays there are a lot of that kind of wise people. So I am just revealing the way that I perceive. So keep that till it proved something beyond thoughts. If it is going to give a relaxation of tension and frustration, that I accept. It is not just a thought. And other people also come and going to say that you appear pleasant in the present moment, absorbed. That is another kind of a viewpoint. So likewise, test this. Put into test. And then the lack of thought has to prove lack of thoughts. Not that you are going to prove. නිරංජන මේ ටික තේරෙන්නේ නැහැ ඒක මට තේරෙනවා. ඒ නිසා මේ මං කියන දේ what I thought, what I am trying to communicate, I wish to know whether you understand or not the original writer. නිරංජා ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාව ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරගෙන වාඩි වී භාවනා කරමි. ක්ෂණිකව ඒ දෙක අතර වෙනස්කම වෙනුවට ධාතු ස්වභාවය පෙනෙන්නට පටන් ගනී. ඒ දෙසම බලා සිටිමි. ඒ තුනී වෙමින් ටිකින් ටික කිඳා බසින බවක් වැටහේ. ටික වේලාවකින් ඒ අතරට බාහිර අරමුණු පැමිණේ. බාහිර අරමුණු වල බර බවකුත් භාවනා අරමුණේ සැහැල්ලු බවකුත් දැනේ. එසේ දැනෙන්නේ ඒ දෙකම තිබෙන නිසා බව වැටහේ. බාහිර අරමුණ එන තරමට භාවනා අරමුණ කිඳා බසින තරමත් වැඩිය. එය විනෝදයකි. පර්යංක භාවනාව පුරාම සිදුවන්නේ එයයි. මෙම අවස්ථාව ගැන පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සැමට තෙරුවන් සරණයි.
එපමණයි සර්. ඒක නිසා සාමාන්‍යයෙන් භාවනාවට ගන්න අරමුණක් බුදුහාමුදුරුවෝ තමයි තෝරන්න දක්ෂ. ඒක නිසා විපස්සනාව සඳහා බුදුහාමුදුරුවෝ එක අරමුණයි දීලා තියෙන්නේ. සමතේ සඳහා අරමුණු 40ක් දීලා තියෙනවා. ඉතින් ඒකෙන් අර විපස්සනාව ගන්න එක ප්‍රිය නැතිකම තමයි ඒකට තියෙන දෝෂේ. මොකද ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම නැත්නම් තෘෂ්ණාව නැති කරන්න මේක දෙන්නේ. ඉතින් ඒ නිසා අපි වෙන ඕනෙම අරමුණක් තෘෂ්ණාව ඇති කරනවා රාගේ භාවනා අරමුණට ආපම විපස්සනාට ආපම විරාගේ පාරිනවා. ඉතින් ඒකට ඒකෙච්චර ටෙන්ෂන් එක දෙන්නේ. හැබැයි එච්චර thrills and frills දෙන්නෙත් නැහැ. ඉතින් ඔක දන්නේ නැතුව තමයි හුඟ දෙනේ භාවනා කරන්නේ කම්මැලි වුණා කියනවා භාවනාව හරියනට නීරස වුණයි කියලා කියන. නමුත් ඒක විරාගය කියලා ඒක නිරෝ මේ නිබ්බිදාව කියලා තේරුම් ගන්න පුළුවන් නම් භාවනාවට ඉස්සෙල්ලා ඉලෑස්ති මනස තියෙන්න ඕන. එනිසා ඒ දැකීම හොඳයි. හැබැයි ඒක මේ එක්කෙනෙකුට වෙන දෙයක් නෙමෙයි. ඒක බුද්ධ ජනසේ කල්ැතුව කියනවා මේ මධ්‍යස්ථ අරමුණට සාපේක්ෂව රාග අරමුණ ප්‍රතික්ෂේප කරපන්. හැබැයි මේ මධ්‍යස්ථ අරමුණට යනකොට කම්මැලිකම එන්න ඉඩ තියෙනවා. නීරසකම එන්න ඉඩ තියෙනවා. මෙයාගේ වෙලා නැහැ ඒක. මෙයාගේ එක වෙලා නැති එක අපි අගේ කරන්න ඕනේ. ඒ නිසා අපි පුළුවන් තරම් තියෙනවා. ඊට පස්සේ ආයෙත් රාග අරමුණකට යන්න ඕනේ. අරමුණ කැඩලා වෙන අරමුණට යනවා. එතකොට බලතැකි ඔය අරමුණට පැමිණීමෙන් නිකන් බංකරයක් ඇතුළ ගිහලා හැංගුලා හිටියට යුද්ධේ දිනලා නැහැ තාම. තාම යුද පිටියේ ඉන්නේ. එළියට එළවනකොට මේ එන්න තරම් මිසයිල්ස් යනවා යුද උණ්ඩ මූණිසා යනවා. මම කරලා තියෙන්නේ මේ පසු බාලා. ඊට පස්සේ ආයෙසරයක් අපි කරන්නේ ඒකට එන බාධාවක් එනකොට එන මනාපමනාප දිහා බල ඒව මේ කර කර ඉන්නකොට තේරෙනවා මේක බංකර් එක තිබුණාට බංකර් එක ඇතුලේ ඉන්න එක නෙවෙයි යුද්ධය කියන්නේ. බංකර් ඇතුලේ ඉන්න එකට මම චෝදනා මුඛයෙන් කියනවා සමතේ කියලා. විපස්සනාවේදී ඉබ්බ කට්ට ඇතුලේ හිටියට ඌ කැමැටි හොයාගන්න යන්න එපායි. ඒතකොට தත්ත්වය හරි වෙච්ච ගමන් ආයෙ එළියට එනවා. ඒතකොට ආයෙ කරදර එනවා. ඒ නිසා මධ්‍යස්ථ අරමුණකට යෑම අශෝකං විරජං khemං කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. නමුත් ඒක ජීවන රටාව වෙන්න බෑ. ජීවන රටාවේදී ආයෙත් වාදා කරන දේවල් වලට යනවා. ඒතකොට අර එක සැරයක් අරමුණට යෑමේදී මට ඇතිවෙච්ච සාන්තිය මෙයාගේ හිතේ තියෙනවා. කරදරයක් වුණොත් ඉබි කට්ට තියෙනවනේ. කරදරයක් වුණොත් බංකරේ තියෙනවනේ. ඒ දැනුම ප්‍රයෝජනෙ ගන්න දන්නේ මෙයානේ. ඒක නිසා එහෙම තිබුණා කියලා බංකරය ඇතුලේ ඉන්නේ නැහැ. අහන්නේ මේ දෙක තේරුම් අරගන්න. එතකොට අපිට මේ ඇතිවෙච්ච ආරක්ෂාවත් අවශ්‍ය වෙලාවට ඒක ප්‍රයෝජන ගැනීමත් සතුප්පාදයක් මේකට රෙසිලියන්ස් කියලා තමයි ස්නායු නැත්නම් නියුරෝන පිළිබඳ කතාවේ තියෙන අනේ රෙසිලියන්ස් එක දැනගන්න ආරක්ෂක භූමියක් තියෙනවා. හැබැයි ආරක්ෂක බංකරේ ඇතුලේ ගත කරන එකක් බෑ. විපස්සනා විදි අපි ඊට වැඩිය අභියෝගශීලී තැන් වලට යනවා. ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම ඉක්මනින්ම නොදැනී යයි. සතිය බලවත් වී සිතුවිලි සංඥා වේදනා හුස්ම රැලි ආදී දෙස උපේක්ෂා සහගතව බලා සිටින විට නිර්වදිත තත්වයකටපත් වේ. නින්දටපත් වූයේ නැති බව සනාත වන්නේ ඊටාම පිබිදුණු මනසත් අවදි වීමට පසු අත්දකින්න නිසාය. මෙම කාලය තුල සිදු වූ කිසිවක් අවදි වූට මතකයේ නැත. මෙම අවස්ථාවේ පවතින මනසත් භාවනාවෙන් නිදුණු පසු ඇති මනසත් දෙකම සමව සලකා සමසිත පවත්වා ගන්නා ලෙස ඔබ වහන්සේගෙන් අවවාද ලැබුණි. එමෙන්ම මාර්ගයට යොමු වී ඇති බැවින් සෝමනස්ස සහගත සිතකින් විචිකිච්ඡාවෙන් වැළකී ප්‍රපංච නොකළ යුතු අවස්ථාවේ ප්‍රපංච නොකරන ලෙසද ඔබ වහන්සේගෙන් අවවාද ලැබුණි. මෙම උපදේශ වලට අනුගතව භාවනා කර අධ්‍යක්ීම් වාර්තා කරන ලෙසද ඔබ වහන්සේ නියම කරන ලදී. අවවාද වලට අනුකූලව භාවනා කරන විට භාවනාව ආරම්භා සුළු කාලයක් විතර්ක අත්දකිමි. ඉන්පසු විතක්ක රහිත නිර්වදිත තත්වයකටපත් වී කිසියම් කාලයකට පසු නැවතත් විතක් අවස්ථාවට අවදි වේ. නිර්වදිත ප්‍රපංච සහ සතිය ආත්මදුටු අතර භාවනාවට අවදි වූ විමත් බව සහ විතක්ක අත්දකිමි. නැවතත් විතක් වීර්ය සහ සතිය යොදා භාවනා කරන විට නැවතත් නිර්වදිත තත්වයටපත් වේ. මෙම චක්‍ර
2ක් හෝ 3ක් දිනකට සිදුවේ. සමහරක් භාවනාවෙන් මිදුණ පසුව අත්දකිමි. එය පැය භාගයක් පමණ පවතී. පසුව සාමාන්‍ය තත්වයට පත්වේ. සමහර අවස්ථාවල අවදියෙන් වෙනත් වැඩක යෙදෙන විට දැස් විවෘතව තිබියදී විතක්ක ප්‍රපංච නැති තත්වයකට පත්වී විනාඩි 3ක පමණ කාලයකට පසු නැවත පියවි තත්වයට පත්වේ. ඔබ වහන්සේගේ උපදෙස් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලමි. සියලු දෙනාට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. මේ සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා නිරංජත් ගොත ගහනවා ඒකට මම හිතනවා අපිට ඇහුණයි කියලා. කෙසේ නමුත් ඔය මුළු ප්‍රකාශයේම තියෙන විචිකිච්ඡාව තමයි. තාම තියෙනවා මේ සැකයක්. ඒ ඉන්ටර්නෙට්ත් ඉඳලා නැගිට පස්සේ ලොකු විවේකයක් එනවා විනාඩි 3ට එනවා විනාඩි 30ට එනවා. ඉතින් මේක දිගට කරන්න විචිකිච්ඡා ඉවරනක. පුළුවන් නම් හිතවිලි නැත්තන්ට අවදි වෙන්න එපා. අවදි වුණාට පස්සේ ඒක හිතවිලි නැහැ හොඳයි කියනකට වැඩිය හිතවිලි නැත්තට අවදි වෙන්න. දෙක එදිනදා ජීවිතයේ අවුල තියෙනවනේ. අත්‍යන්තිත් බලන්න ওই විචිකිච්ඡා නැති තත්ත්වයක් බොහෝම මේ මදයක් ගොබයක් එතරම් තියෙනවා. ඒතර මොනවාක්වත් නැති නින්දත් වෙන තත්ත්වයක් ඒකෙන් අවදි වෙච්ච ගමන් තියෙන අර උද්දාහමයත් එදිනදා ජීවිතයේ තියෙන ওই තුනම සමානව සලකනවා නම් මොකද්ද භාවනාව කියන්නේ කී ප්‍රශ්නයක් එනවා. ඔය තුන සලකන්නේ නැතුව එදිනදා වැඩ වලින් අයින් වෙලා අර ප්‍රසන්න මනසට ගිහිල්ලා යන්නනේ අපි සාමාන්‍ය මූලික සැලසුම් හදාන හීනම වාගෙන ඉන්නේ. හීන මැව්වට පස්සේ කියනෝක හීනයක් කියලා. අවස්ථා තුනදිම සමසිත සමමිත පාත්තන්න කියලා. ඉතින් ඒක නිකන් අර දිනු ජයග්‍රහණයේ මන්දෝත්සාහී කරන දෙයක් බවටපත් වෙනවා. ඉතින් ඒක කියනවා ඒ නිසා දිනු රට හැරපියා යන රජ කුසේ රාජාව රට්ටම් විජිතම් පහය කියන විදිහට රට දිනා ගන්න. හොඳ ෆයිට් එකක් දීලා දිනාගෙන විශ්කල දාලා යන්න. ඉතින් ඒක වහසිබස් වලට සටන් උපක්‍රම වලට ගන්න බෑ. මොකද දිනා ගන්නකන් ජීවිත පරිත්‍යාගයෙන් කරන්න එපායි. නමුත් මේක විශ්ිකරන්න තියෙන දෙයක් පටිනිසක් ගන්න පස්සේ අසසිස්සාමිති සික්කති පටිනිසක් ගන්න පස්සේ පස්සසිස්සාමි සික්කති කියලා ආනපාන සූත්‍රයේ අන්තිම එක තියෙන. මෙයත් අතහරින්න වෙනවා. මේ කියන්නේ that too will pass away කියලා යන් ඉස්සරහට නිරංජා. එච්චරයි. එච්චරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි නම් පහළි කුටියට මයික් එක බාර දෙන වෙන කවුරුත් මයික් එක ගන්නෙ නැති හින්දා. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සෙනසුරාදා දවස් සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවයි මේ නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක දෙස් විදෙස් සදැහැති පිරිසත් එක්ක යෝගාවචර පිරිසක් එකතුණු ධර්ම සභාවක බණපතින් දහම් කරුණ ඉදිරිපත් කරන්නට යෙදුන 13 කුටි පූජනීය ස්වාමීන් වහන්සේ ඊළඟ ධර්ම සභාවේදී කරුණ ඉදිරිපත් වුණා. කර්මස්ථාන පිළිබඳව කරුණ ඉදිරිපත් වුණා. මේ තුලින් හැම දිනාටම දැනුම ලබා දෙමින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් පින්වත් සිද්ධ කරගත්ත ඒ පිනොත් අප සැම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිනොත් අපටත් ලොවැසෙමටත් නිවෙනින් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් දෙමු. ittavata jamhe sambataṃ puñña sampaдаṃ